අපි තුන්වැනි පීඨයෙන් අද දේශනය මේ ආකාරයෙන් පටන් ගන්න බලමු. සියලු දෙවියෝ ආරක්ෂා කළා. සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේම ගුණානුභාවයයි වහ වහ ධර්ම දාන ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදට නියමිත කතාවත්තු ප්‍රකරණයේ එදා නතර කර තැන ඉඳලා අද දේශනය පටන් ගන්නවා. අපි ගාථා සජ්ජායනා කරමු තුන්වැනි පීඨයෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මණිගම්බීර මනන්තනය මණ්ඩිතං පටාන සම්ම සන්තස්ස විමලා මිත බුද්ධියා යස දේනා නිකමින්සු සුභා ජබ්බන්න රංසියා නීලපීතා රත්තසේතා මංජට්ටාත ප්‍රහස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච දිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. අපි අදට නියමිත දේශනය ආරම්භ කරමු. එසේම තියෙන ප්‍රශ්න ආදී දේවල් අඩුපාඩු දැනුම් දෙන්න. අදට නියමිත දේශනය අපි ගිය සතියේ නතර කරේ ලක්ෂණ කතාව. අදට නියමිත නියාමොක්ඛන්ති කතා. මේ නියාමොක්ඛන්ති නියාමය යනුදු බ්‍රහ්මචර්ය යනුදු ආර්ය මාර්ගයට නමි. මේ පෙළ පොතේ සිංහල පැත්තේ මේක සටහනක් තියෙනවා. ආර්ය මාර්ගයට නමි. බෝධිසත්වයන්ට පාරමී ඥානීය මිස නියාමයක් නැත. ඉදින් ඇතනම් බෝසත් සෝවාන් සෞවෙක් වෙයි. තෙල එසේ නොවෙයි. එසේ වතුදු ජෝතිපාල මානවකාගේ පැවිද්දගෙන අප මහ බෝසත් බුදුන් දවසේ ඒ සස්නෙහි බැඳගත් නියාමය ඇතියේ පිරු බඹසර ඇතියේ වී යයි ලබ්ධිගත් වාදී කෙනෙක් ඇත. මෙන්න වාදේදා ජෝතිපාල මානවකයා සම්බන්ධ කරලා අහනවා. මේක විස්තර කරනවා. ගටිකාර සූත්‍රයේ ජෝතිපාල පැවිද්ද බෝසත්යා කාශ්‍යප වාතුගේ ධර්මයේ බැසගත් නියමයේ හැසිරුණු බඹසරයයි ලද්දිය යම්සේ දැන් අන්ධකයන් මෙනි. මෙතන විස්තරයක් තියෙනවා. බෝසත්වරුන්ට පාරමී ඥානය හැර බැස ගැනීමට වෙනත් නියමයක් නම් නැත. මේ අට කතාවේ කියවන්නේ බෝධිසත්වරුන්ට පාරමී ඥානය හැර බැස ගැනීමට වෙනත් නියමයක් නැත. ඉතින් වන්නේ නම් බෝසතාණන් සෝවාන් ශ්‍රාවකයෙක් වන්නේය. එය එසේ නොවේ නම් හුදෙක් බුදුවරු ඔහුට තමාගේ ඥාන බලයේ සිට මේ බුදු වන්නේ ප්‍රකාශ කෙරේ. මෙන්න ඒ විස්තරේ බෝසත්වරුන්ට පාරමී ඥානය හැර වෙනත් නියමයක් නැහැ කියලා අට කතාවේ විස්තර කරනවා. ඒක විස්තර කරන ඒක කොටස තමයි මේ විස්තර කරන්නේ. ඒ නිසා කරුණා කළා ඒ කොටස පැහැදිලි කරගන්න. අනිත් කාරණය උතන දැන් ගටිකාර ජෝතිපාල මානවක කතන්දරයක් තියෙනවා. මේ කොටස තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කාණ්ඩේ. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කාණ්ඩේ තියෙනවා ගටිකාර කියලා සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කාණ්ඩයේ තියෙනවා ගටිකාර කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ කොටසක් තමයි මෙතන මේ විස්තර කරලා තියෙන්නේ. ඒක නිසා ඒ සූත්‍රයේ කොටසම තමයි මෙතන පැහැදිලි කරන්නේ. ගටිකාර සූත්‍රයේ තියෙන කොටසයි මෙන්න ඒ කොටස විස්තර කරන ආකාරය. අයම් මේ බන්තේ ජෝතිපාලෝ මානවෝ සබාය පිය සහායෝ ඉමං පබ්බජිතු අලත්ත කෝ ආනන්ද ජෝතිපාල මානවෝ
කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාන්තිකේ පබ්බජ්ජං අලත්තං උපසම්පදා. මේ ඒ කොටස 411 පිටුව ගොටිකාර ජෝතිපාල මානවක රහත් සම්්‍යා සම්බුද්ධ කාච බාතු මිත පැවිදි උපසම්පදා ලද. ඒකයි විස්තර කරන්නේ ඒ කොටසේ ඒ දේ තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කරුණා කළා. එතකොට පැහැදිලි කරන බෝධිසත්ව කස්සප භගවතෝ පාවිචේන ඔක්ඛන්ති නියාමෝ චාරිත බ්‍රහ්මචාරියෝති. බෝසත් කතුන් බුදු සසුනේ බැසගත් නියාම ඇතේ පිරු බඹසරවත් ඇතියේ වීද. පරවාදින් දෙන්නේ උත්තරය එසේ. ලබ්ධියේ ඉඳලා කරව ප්‍රඥා මේ මාතෘකා පාඨයටම අදාළ තීරණයමයි එසේ කියලා උත්තර දුන්නේ. බෝසත් කසු බුදුන්ගේ සව්වෙක් වීද. අන්න එතෙන්දි කියනවා එසේ නොවේද. අතන තියෙනවා සව්වෙක් වීද. එසේ නොකිය යුතුයි. එතකොට කාශ්‍යප බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් වුණා කියලා අර සූත්‍රයේ තියෙනවා. ඉතින් එසේ නොකිය යුතුයි. බෝසත් කසු බුදුන්ගේ සව්වෙක් වීද. ඊට පස්සේ කියනවා එසේ කියලා. අතන තියෙන්නේ අර ප්‍රතික්ෂේප කිරීමට උමනා නිසායි එසේ නොකේතු කිව්වේ. පිළිගැනීම නිසා තමයි බෝසත් කතුන්ගේ සව්වෙක් වේද දෙවෙනි ප්‍රශ්නෙට අහනකොට එසේ කිව්වේ. සව්ව සිට බුදු වේද. සව්ව සිට බුදු වේද. එසේ නොකේතු. බෝසත්හුගේ පස්චේ භව සඳහා කළ ප්‍රතික්ෂේප. ඒ කියන්නේ පස්චේ භවයේ වශයෙන්. අවසාන භවයේ ශ්‍රාවකෙක් වුණා. එතකොට බුදු වෙන අවස්ථාවේ කිසිම කෙනෙකුගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ බෝසත්තුන්. ඒකයි ඒක තීරණය. ඒක නිසා ඒ දිගට කරුණා කළ පහලට කීවඬ කලබල වෙනවා. ස්ක්‍රීන් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන්න සර්. කරුණාවෙන්. ඇහුන්නේ නැහැ. මහත්තයා ඇහුන්නේ නැහැ. ස්ක්‍රීන් එක පොඩ්ඩක් සර් පල්ලෙහාට ඇඩ්ජස්ට් කරන්න. හරි උඩට ගත්තා නම්. හරි. සර් තෙරුවන් සරණයි සර්. සර් බුදු වෙන ආත්මයේ කිසිම ආගමික නායකයෙක් ශ්‍රාවකෙක් වෙන්නේ නැද්ද බෝසත්වරු? දැන් ආලාර කාලම උද්දකරාමාය නෝනා එතෙන්දී මේ කියන්නේ මේ ශ්‍රාවකෙක් වීම නෙමෙයිනම ශ්‍රාවකෙක් වුණා. එතෙන්දී කියන්නේ නමුත් නිර්වාණය අවබෝධ කරගන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒ අයගෙන් කිසිම දෙයක් ලබා ගත්තේ නැහැ. ආලාරකාරාම උද්දකාරාම හරි. ඒ වගේම දිසාපාක් මොක්කාචාරීන් වගේ කට්ටියගේ මේක දේවල් ඉගෙන ගත්තා. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ විස්තරය කරන්නේ ඒකයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කාගේවත් තෙරුවන් සරණයි. ඒ ගුරුවරුන්ට සම්‍යක් දෘෂ්ටියවත් තිබුණේ නැහැ නේද සර්? ඒකනේ ප්‍රශ්නේ. ඒක මම මීට ඉස්සෙල්ලා ඔය කට්ටියට කියා දීලා ඇති එක්තරා අවස්ථාවක. ඒ කියන්නේ ඒ කට්ටියත් ඊටාම දක්ෂ ගුරුවරු. ඊටාම දක්ෂ කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහෙන් හතරක්ම සම්පූර්ණ කරලා ඇති කියලා එකයි ඒ කට්ටියට විස්තර කරන්නේ. නැවත නූපදින తত্ত্বය ඒ කට්ටිය දැනගෙන හිටියේ නැහැ. අනිත් කරුණු හතරම සම්පූර්ණ කරගත්තා. ඒ කට්ටිය ගැන විස්තර කරනකොට නැවත නූපදින තත්වයන් ඒ කට්ටිය දන්නේ නැහැ. දැනගෙන හිටියේ නැහැ කියලායි විස්තර කරන්නේ. ඒක නිසා නිර්වාණය අවබෝධ කර ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ඒ වයින් ගත්ත යමක් උපනිශ්‍රය උනේ නැහැ කියන එකයි විස්තර කරන්නේ. තමයි වෙනස මම සේනානායක සර් මේ ගුරුවරුන්ගෙන් එක්කෙනෙක්වත් මාර්ගඵල වලට පැමිණලා හිටියේ නෑ නේද සර්? නෑනේ ඒ මාර්ගඵල වලට පැමිණ හිටියා නම් මේ අරූපයට යන්නේ නෑනේම. යන්නේ නෑනේ. මාර්ගඵල වලට පැමිණෙන්න පුළුවන් ඒ කට්ටිය ඊටාම සූක්ෂම දක්ෂ පුද්ගලයන්. ඒතක මේ බුදුහාමුදුරුවෝ බලන්න ආව මේ තවුසත් ඉස්සෙල්ලා
සන්තෝෂ වෙනවා. ඊට පස්සේ අඬනවා. ඒ තරම් දීර්ඝ විස්තරයක් ඒ දීර්ඝ ඥානයක් ඒකට තිබුණා. නමුත් නැවත නූපදින తত্ত্বය නිර්වාණයෙන් ලබා ගන්නා වූ මේ සසර කෙලවර කර ගන්නා වූ తত্ত্বය දැනගෙන හිටියේ නැහැ. එහෙම විස්තරයක් තියෙනවා. සමානස ඒ කට්ටිය සිට ඥානයේ තියෙන නේව සංඥා නා සංඥා යතන එක පමණයි නේද සර්? එච්චරයි. එතනින් එහාට කාටවත් ඒ දෙන්න විදියට. ඒ බුදුහාමුදුරුවෝ කියනෝනේ ආලාර කාලාමයි උද්දකාරාමයි දෙන්නම කියනවා දැන් ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මගේ මේ ශ්‍රාවකයෝගෙන් භාගයක් කරන් පරිහරණය කරන්න. එතකොට අනිත් එක ළඟටත් ගියාම නේව සංඥා නා සංඥා දක්වාම ගිහිල්ලා කියනවා මේ දැන් මේ ඔයා මේ ඉතින් මෙතනින් එහාට මොකක්වත් නැහැ මේ ශ්‍රාවකයෝගේ භාගයක් ඔයා ගන්න. මේ ශ්‍රාවකයෝ පරිහරණය කරන්න. එතකොට කියනවා මේක නිවන නෙවෙයි. මෙතන නිවන නැහැ කියලා ඉවත් වෙනවා. නමුත් ඒ ඇත්ත වශයෙන්ම මෙතෙන්දී ගුරු ගෞරවය තියුව නේද? ගුරුවරයෙක් වශයෙන් යම්ම කිසි ධර්මයක් දැන් අපි කවදාවත් හෝඩියේ ඉගෙන ගත්ත පළවෙනි දෙවෙනි තුන්වෙනි පන්ති වල ඉගෙන ගත්ත ගුරුවරයෙක් හම්බ වුණාම අපි නිකන් ඔළුව උද්දම්මගෙන ඉන්නවද නැහැ? අපි වදලා ඒ ගුරු ගෞරවය තියෙනවා. ඒ වගේ බුදු වුණයින් පස්සේ මුලින්ම කල්පනා කරේ ඒ දෙන්න නේද? බුදු වුණයින් පස්සේ මම ධර්මයේ දේශනා කරන්න ඕන කාටද මේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරාට වැඩක් නැහැ තේරුම් ගන්න බෑ මෙච්චර විශාල ධර්මයක් ආලාර කාලාමයි උද්දකාරාමයි දෙන්න නේද මෙනෙහි කරේ. එතකොට ඒ දෙන්න අපවත්තු බව දැනගන්න ලැබුණම ආපහු පස්වග මහණුන් ගැන හිතුවා නේද? එතකොට ඒ ගුරු ගෞරවය තිබුණා. ඒක ගුරුවරයෝ වශයෙන් සැලකෙනවා මිසක චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ගුරුවරු නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ගුරුවරු නෙවෙයි. බුදුහාමුදුරෝ එහෙමනම් ගුණමකු නෑ. ඒ කියන්නේ ඒ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය කෙනෙකුගෙන් අහලා නොවේ මම අවබෝධ කරගත්තේ කියලා ප්‍රකාශ කරන්නේ නෑ නැත්තම්. ඒවත් තේරුම් ගන්න ප්‍රශ්නයකට යම් විදිහකින් ආවොත් උත්තර ඒ විදිහත් උත්තරේට සැලකෙන්න ඕන. ඒ දෙන්න රූප ධානය අරූප ධානය ලෞකිකයි. රූප ධානය අරූප ධානය ලෞකිකයි. අනිත් කාරණය ඒගොල්ලන්ගේ මට්ටම අපිට තේරුම් ගන්න බැහැ. ඒ මොකෝ අද රූප ධානවත් නැහැ. හරි හැටි රූප ධානවත් අපේ ළඟ නැහැ. ඉතින් අපි රූප ධාන අරූප ධාන ගැන කොහොමද කියන්නේ? සර් සමාවෙන්න සර් ඒ කට්ටිය දැන් ධ්‍යාන වශයෙන් නේව සංඥා නා සංඥාද දක්වා ධ්‍යාන ලැබලා තිබුණානේ සර්. එතකොට ඒගොල්ලන්ට විදර්ශනා පැත්තට හැරෙන්න සර් ඥානයක් තිබුණ නැද්ද සර්? ඇත්ත වශයෙන්ම ඒ ගැන ප්‍රකාශයක් කරන්න තිබුණා නම් කවුරු හරි බුදුහාමුදුරුවෝ ඒ ගැන ප්‍රකාශ කරන්න තමයි ඒ දෙන්න ගැන මෙනෙහි කරේ. එහෙනම් බුදුහාමුදුරුවෝ අර වචන දෙකක් තුනක් හතරක් කියනකොට උග්ගටිතඤ්ඤ අර සරියුත් හාමුදුරුවෝ වගේ උග්ගටිතඤ්ඤ ඒ දෙන්න පටස් ගාලා ඊටාම ෂණෙන් වේගවත්ව ධර්මය අවබෝධ කර ගනී කියලා හිතනවා. ඒක නිසා සර් තෙරුවන් සරණයි සර් ඒගොල්ලන්ගේ පාරමී සම්පූර්ණ වෙලා නැතුව ඇති නේද සර්? අන්න හරි. ඒගොල්ලන්ගේ පාරමී නිවන් දකින්න සම්පූර්ණ වෙලා නැති නිවන් දකින්න අත් වශයෙන්ම ඒගොල්ලන් ඉදිරියේදී නිවන් දකි. ඉදිරියේදී නිර්වාණය අවබෝධ කර ගනීවි. හේතුව ඒගොල්ලන්ගේ අතින් ඉදිරි කාලයේ කවදාවත් මහා කල්ප වශයෙන් ගණන් හදනකොට 20 40 60 84 අයහපතක් වෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ට ෂණයෙන් ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා කවදාවත් ඒ කට්ටියගේ බලාපොරොත්තු එහෙම නැත්නම් පාරමී අදිෂ්ඨාන
සම්පූර්ණ වෙලා නැති වෙන්න පුළුවන්. අදිෂ්ඨාන සම්පූර්ණ වෙලා නම් දැන් අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක්ම හිටියා. ඒකේ අම්මා යම් හේතු නිසා. සමහර බුදුවරු සති 2යි 3යි මාසයයි. ඒ බුදුවරු 28 දෙනාගේ 27 දෙනාගේ චරිත කතා බලන්න අපේ බුදුහාමුදුරුවෝ තමයි ඒකෙන් මාස අවුරුදු 6ක් දීර්ඝ ජීවිතයක් ගත කරලා තියෙන්නේ. අන්න බලන්න පාරමී තියෙද්දි පාරමී සම්පූර්ණ වෙලා තියෙද්දි හැමෝම කවුවා අපවත් වුණා කරා. නමුත් වෙන්නේ නැහැ. ඒ යම්සි අකුසලයක් නිසා නේ සර් මෛත්‍රී යම්ම කෙසේ හේතුවක් උඩ තමයි ඒ අවුරුදු 6ක් ගත කරන්න උනේ. බුදුවරු 27 දෙනාම ගැන අපි චරිත කතා බැලුවොත් අවුරුදු 6ක් ගත කරපු කෙනෙක් අපේ බුදුහාමුදුරුවෝ. එතකොට අනිත් කට්ටිය මාස 2 3 6 වගේ කුඩා කාල. එතකොට මේ ප්‍රශ්නේ එතකොට පාරමී සම්පූර්ණ වෙලා නම් මැරෙන්නෙත් නැහැ. ඒක විතරක් අපි තේරුම් ගන්න ඕන. මොකද එච්චර කාලයක් ඉඳලා අන්තිමේදී තේරුණා මේ ක්‍රමය නෙවෙයි නිවනට තියෙන්නේ වෙනත් ක්‍රමයක්. මේක අන්තිම මෙතන මේ දක්වා කිසි කෙනෙකුට මේ දුක දරන්න බෑ. ලෞකික කිසි කෙනෙකුට මේක පෘථග්ජන ජීවිතයෙන් දරන්න බෑ. ඒක නිසා මීට වඩා වෙනස් ක්‍රමයක් ඇති කියලා ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ ওই ගැන විස්තර කරනවා. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සර් මේ අරූපයෙන් චුත වෙන යෝගාවචරයා නැවත උත්පත්ති ස්ථානයේ වශයෙන් ලබා ගන්න කරන්නේ මොකක්ද? කොයි ස්ථානයේද? පල්ලෙහාට වැටෙන්නේ නැද්ද සර්? එන අපාය වලට. පල්ලෙහාට වැටෙනවා. වැටෙන්නේ අපායට වැටෙන්නේ නැහැ නේද? අපායට කෙලින්ම වැටෙන්නේ නැහැ. අපායට වැටෙන්නේ කාම සුගතියේ ඉඳලා තමයි අපායට යනවා නම් යන්නේ. කාම සුගතියකට තමයි උපත එන්නේ. ඒ හේතුව තමයි එතුමන්ලා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඒ අරූපයට යන්න ඉස්සෙල්ලා ආනන්තරිය කර්ම කිසිවක් නැහැ. ඊටාම පිරිසිදු අතීතයක් තියෙන ජීවිත ගත කරන කට්ටිය. ඒ නිසා තමයි රූප ධාන අරූප ධාන වඩන්න හැකි වෙන්නේ. නැත්තම් කිසි කෙනෙකුට අර බලන්න කර්මාවරණය, ක්ලේශාවරණය, විපාකාවරණය, අනාවිත්තිකමාවරණය, උපවාදාවරණය කරන කරුණු පහෙන් විනිර්මුක්තයි. ඒ නිසා එච්චර දුර යන්න පුළුවන් වුණා. ඒ නිසා ඒ අයගේ ජීවිතයේ කිසිම අකුසලයක් නැහැ. එහෙනම් ඒ කට්ටිය නැවත ඒ භවයේ పూర్ව ආයුෂ ගත කළා, සම්පූර්ණ ආයුෂ ප්‍රමාණය ගත කළා. එතනින් චුත වෙනවා නම් කාම සුගතියකට ඇවිල්ලා තමයි අපාගාමී විය හැක්කේ. කාම සුගතියකට ආවන් පස්සේ නොයෙක් ආකාරයේ සිත් උපදින්න පුළුවන්. නොයෙක් ආකාරයේ සිත් උපදින්න පුළුවන්. එතකොට යම් හේතු ශක්තියක් තිබුණොත් ඒගොල්ලන්ගේ අපූර්ණ ආයුෂ නොගෙවා බුදු කෙනෙක් උපදින කාලයකදී එන්නත් වගේ හේතුවක් නැති වෙද සර්? ඒගොල්ලන් යම්සේ හේතුවක් තිබුණොත් මට තේරුන්නේ නැහැ නෝන හරියට. ඒගොල්ලන්ගේ යම්සේ අදිෂ්ඨානයක් තිබුණා නම් කවදා හරි බුදු කෙනෙක් දැකලා නිවන් දකින්න ඕනේ කියලා කුල් වෙලේ හරි කාලේ යගයි. ඔව් රූපයට යන ඉස්සෙල්ලා පූර්ණ ආයුෂ නුගෙවා ඒගොල්ලෝ බුදු කෙනෙක් කාලෙදි උපදින්න හැකියාවක් නැති වෙද සර්? අනේ බුදුරත්තරන් නෝන ඒක නම් පතක කොහෙවත් සඳහන් වෙන්නේ ඒ මොකෝ විපාක ශක්තිය Tamanට ඉවත් කරගන්න බෑ නේද? විපාක ශක්තිය ඉවත් කරගන්න ක්‍රමයක් නැහැ. එතකොට බුදුවරු ඒකනේ බුදුරත්තරන් නෝන මට අමතක වුණා. නෝන අෂ්ට දුෂ්ටක්ෂණයි කියලා කිව්වේ ඕක නිසා නේද? අෂ්ට දුෂ්ටක්ෂණයි කියලා කිව්වේ ඕක නිසා නේද? ඔව් සර් දැන් ඒක තේරුණා සර්. මොකක්ක බුදුහාරු ඔතන බලන්න මේ කල්ප 50ක් නෙවෙයි කල්ප 75ක් විතර 75න් විතර කල්ප 100ෙන් බෙදන්න වැඩි ඕන නෑ. කල්ප 100ෙන් බෙදන්න බුදුවරු කී දෙනෙක් උපදිනවද? 84000. බුදුවරු 3400 පුළුවන් කාලේ. කල්ප 100 ස්පෑන් එකක් අරගෙන බෙදුවොත්
බෙද බලන්න කොච්චර බුදුවරු ඉපදලා යනවද ඒ අරූපයට වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා තමයි අසඤ්ඤ භවයවත් අරූපයවත් නරකාදිවක්වත් ගියොත් අෂ්ට දුෂ්ටක්ෂණ කියලා ක්ලාසිෆයි කරලා තියෙනවා. ඒකත් එකක් කොටින්ම කියනවා නම් වැඩි නෙමෙයි. දැන් මීට අවුරුදු 2500කට 2600කට විතර ඉස්සෙල්ලා බුදුහාඳුරු ඉපදුනා. මේ ඉන්දියානු මහද්වීපය ඇතුළත හිටි කට්ටිය බුදු කෙනෙක් ඉපදුනා කියලා ටිකක් හරි දැනීමක් ඇති කරගත්තා. ඇමරිකාවේ එංගලන්තේ හිටි කට්ටිය මිනිසු හිටියේ නැද්ද? මිනිසු හිටියා නේද? අන්න තවත් උත්තරයක්. එතකොට පැහැදිලි වෙන්න ඒකේ හැටි තමයි නෝනා අපි పూర్වේ කරන අදිෂ්ඨාන పూర్වේ කරන කුසල් పూర్වේ කරන ක්‍රියාකාරකම් උපනිස්සය වෙනවා. පුබ්බ හේතු කියලා විස්තර කරේ අන්න ඒක. ඒක නිසා අෂ්ට දුෂ්ටක්ෂණ විදියට බුදුහාමුදුරුවෝම ක්ලාසිෆයි. අනිත් එක තවත් පොඩි කාරණයක්. අපේ බුදුහාමුදුරුවෝ රූප ලෝකයේ ගියා. නමුත් අරූප ලෝකයේ කොහාටවත් ගියේ නැති බවයි තියෙන්නේ. කිසි බුදුවරයෙක් අරූප ලෝකයට යන්නේ අපාරමිතා කාලේදී. බෝධිසත්වයෙක් වශයෙන් නම් දරාගෙන ඒ කල්පවල මනුෂ්‍යාත්මවල දිව්‍ය ආත්මවල උපදිනෝ මිසක අරූපයේ අසඤ්ඤ භවයට යන්නේ නැහැ. ගිහිපු තැනක කොහෙවත් මම දැක්කේ නැහැ සටහනක්. හේතුව අසඤ්ඤ භවයට ගියොත් ඒ කාලේ නිකම්ම නිකං ගත කරනවා. අරූපයට ගියොත් සෝවාන් නොවි සාමාන්‍ය කාලේ සෝවාන් වෙන්න හුරුවක් නැහනේ. සෝවාන් ප්‍රත්‍යපහසුකම් නැහනේ. පරතෝ ഘോഷය නැහනේ. යෝනිසෝ මනසකාරයේ පරතෝ ഘോഷයක් දැනගන්න ක්‍රමයක් නැහනේ. ඒක නිසා සෝවාන් වෙවි අරූපයට ගිහිල්ලා තියෙනවා නම් වැඩක් නැහැ. ඒකයි කියවෙන්නේ. ඒක නිසා ඒක අෂ්ට දුෂ්ටක්ෂණ විදියට විග්‍රහ කරේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා එහෙමනම් මේ කටයුත්ත මේ තර්කය පැහැදිලි කරගන්න ආපහු එන්න බෑ. ආපහු එන්න පුළුවන් නම් දැන් බලන්න අනාගාමී එකට ගියේ එක්කෙනත් තේරුම් ගන්න. අනාගාමී සුද්ධාවාසයට ගියේ එක්කෙනත් එන්න පුළුවන් එයාට. ඇවිල්ලා බලන්න හොයන්න පුළුවන් තමන්ගේ යාළුවෝ කොහොමද, තමන්ගේ යාළුවෝ මොනවද කරන්නේ, ඒ යාළුවන්ට උදව්පදව් කරන්න පුළුවන්. එහෙම කතන්දර අපි දන්නවා. නමුත් අරූපය එහෙම අවස්ථාවක් නැහැ. එතකොට පැහැදිලි වෙනවා අපිට ඒ කාරණයෙන් රූප ලෝකයේ ඉඳලා එන්න පුළුවන්. බ්‍රහ්මයෝ ඇවිල්ලා ඕන තරම් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න අහනවා. නොයෙක් කරුණු විසඳනවා. ඒක නිසා රූපය ඕකේ, අරූපය තමයි අෂ්ට දුෂ්ටක්ෂණ විදිහට විග්‍රහ කරේ. අසඤ්ඤ භවයයි අරූපයයි අනිකුත් නිර සියල්ලම. හොඳයි එහෙමනම් තෙරුවන් සරණයි. අපි තෙරුවන් සරණයි සර්. මේ පොඩි සැකතනක් අහන්න. අනාගාමි කියන්නේ නැවත එන්නේ නෑ මේ ලෝකෙට කියන එක නේද සර්? ඔව් අනාගාමි එන්නේ නැහැ. නෝනා අනාගාමි ලෝකෙට එන්නේ නැහැ. අනාගාමි පුද්ගලයාට අරමුණු කරන්න පුළුවන් තමන්ගේ යාළුවා කොහෙද ඉන්නේ. කාම මේ ලෝකෙට ඇවිල්ලා මිනිස්සෙක් වශයෙන් ඉපදුනා නෙවෙයි. අනාගාමි වශයෙන්ම ඇවිල්ලා අනාගාමි පුද්ගලයාම දිව්‍ය ආත්ම භාවයෙන්ම ඇවිල්ලා බලනවා තමන්ගේ යාළුවා මොකද්ද කරන්නේ කියලා. බැලුවම ඒ යාළුවා නොඑක් වැරදි ක්‍රියාවල් වැරදි මතයක ඉන්නවා. එතකොට කියනවා අන්න බුදු කෙනෙක් උපදලා ඉන්නවා. තමුන් බුදු වෙලා මේ රහත් වෙලා නෙවෙයි වහාම යන්න කියලා එහෙම පෙනී සිටලා ප්‍රකාශයක් කරනවා. අන්න බුදු කෙනෙක් අහවල් තැන ඉපදලා ඉන්නවා. දාරුචීරිය ඒ කතා වස්තුව දිහා බැලුවම ඒක තියෙනවා. ඉතින් අපිට ඕව පිළිගන්න සිද්ධ වෙනවා. ඒ මෙහෙ ඇවිල්ලා ඉපදුනා නෙවෙයි. කාම ලෝකයට අපි පිළිගන්නේ නැහැ. ඒ පුද්ගලයෙක් වශයෙන් ඕන තැනකට යන්න පුළුවන්.
අපායට උනත් ගිහිල්ලා බලන්න සොයන්න පුළුවන්. දැන් මුගලන් හාමුදුරුවෝ අපායට ගියයි අපාය දිහා බැලුවේ ගිහිල්ලා බැලුවයි කියන්නේ. එතකොට බුදුරන් හාමුදුරුවෝ අපායේ ගිහිල්ලා ඉපදුණයි නැහැ. එතකොට දාරුචීරිය දිහා බලන්න දාරුචීරියගේ හිතවත් අනාගාමී වූ පුද්ගලයා ඇවිල්ලා බලලා දාරුචීරියට උදව්වක් වශයෙන් බුදු කෙනෙක් ඉපදිච්ච බව ප්‍රකාශ කරා. දැන් කොසොල් කාලේ කට්ටිය එකටනේ අර කඳුලට ගියේ ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් නේද? ඒ බැඳීම තියෙනවා. ඒ බැඳීමක් තිබුණා එයාට. ඒ බැඳීම තිබුණේ ඒ පුද්ගලයා මෙච්චර කැපකිරීමක් කරා එයාට නිවන් දකින්න උදව්වක් කරන්න ඕන. ඒකේ කිසිම වරදක් නැහැ නෝන. ඒකේ කිසිම වරදක් නැහැ. ඒ තියෙන පිහිටපු ගුණය එතෙන්දි තියෙන්නේ. ඒක නිසා ඇති. දැන් අපි මේ කොටසට එන්න කතා 10ක්වත් අල්ලු කරන්න ඕන නෝනා මේකේ දවසකට. එතකොට මේ කතාන්දරයේ විසර බෝසත් කසු බුදුසෙයි බැසගත් නියාමැතියේ පිරු බ්‍රහ්ම ඇති ඒ වීදි කියලා එසේ කියනවා. ඊට පස්සේ කසු බුදුසසුනේ සව්වෙක් වීදි කියලාම එසේ නොකිය යුතු. නමුත් අර සූත්‍රයේ තියෙනවා. බෝසත් කසු බුදුගේ සව්වෙක් වීද. ඊට පස්සේ කියනවා එසේ අන්න මේකට ප්‍රතික්ෂේප කිරීම කිව්වා. ඊට පස්සේ දෙවෙනි කාරණය පිළිගැනීම වශයෙන් එකම ප්‍රශ්නේ බලන්න. ඒක නිසා මේ වායේ තියෙන විස්තර කරන ආකාරය බලන්න ඕන. ඒවත් තියෙන ආකාරය හතරවෙනි අනුසෝවිති. එතකොට ආශ්‍රවයන් ප්‍රතිවේද කළ ධර්ම ඇතියේ වේද. එසේය. එසේය. නනු බවද සයම් භූමි බලන්න එසේ ජෝතිපාල කාලයේ ආශ්‍රව සඳහා පිළිෙන කල පිළිෙන යන්න. භාග්‍යවතුන් වහන්සේ ස්වයම් භූනෝ එසේය. භාග්‍යවතුන් වහන්සේ ස්වයම් භූනෝ එසේය. බලන්න මේ හතරවෙනි ඡේදයට මම ඉන්නේ. එතකොට අනුශ්‍රවකගේ අනු නොකිය යුතුය. ඉතින් ඒ විස්තර කතන තමයි දිගටම තියෙන්නේ. මම ওই කට්ටියට උත්සාහ කරනවා සියලුම වැදගත්. දැන් මෙතන 9 වෙනි ප්‍රශ්නේ චිත්තෝ ගහපති සත්ත්වකෝ ආලවකෝ භගවතෝ පාවෙන මෙන්න මේ තුන් දෙනා චිත්ත ගහපති අත්තකෝ ආලවක ඒ කට්ටිය සෝවාන් පුද්ගලයන් අර මොහු අප බුදුසසුනේ බැසගත් නියාම ඇත්තහො පිරියු බ්‍රහ්මචර්ය ඇත්තහො වෙති. චිත්ත ගැහැවි හත් ආලවක යන මොහු අපගේ බුදුන් ශාවක වෙද්ද. ඔව් ඒ කට්ටිය සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයෝ. ඒ නිසා ඒවා හුඟක්ම කල්පනාවට අරගන්න ඕන. මේ අහන ප්‍රශ්න දිහා කල්පනා කරන්න. එක හා සමාන ආස්මාන්ත භගවතෝ පාවෙන ඔක්ඛන්ති යාමෝ චාරිත බ්‍රහ්මචාරියෝ නච භගවතෝ ශාවකෝති. මෙන්න ඒක 10 වෙනි ඡේදය ආස්මන් ආනන්දේශ්වරන් අප බුදු සසුනේ බැසගත් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන්න සර්. ඔබවන් පිටයි. I'm sorry. අනේ මට ඒ අන්දමක නිකායේ හිතනව නේද අපේ බෝසත්තුමා කාශ්‍යප බුදුහාමුදුරන් කාලේදී සෝවාන් වුණා කියන මතයක් තියෙනවා. ඒක නේද ඔය මතයට හේතුව සර්? මට තේරුණේ නැහැ නෝනා. අපේ බෝසත්තුමා කාශ්‍යප බුදුහාමුදුරන් කාලේදී සෝවාන් වුණා කියන මතයක් තියෙනවා මේ අන්ධකයගේ. ඒකයි මතේ හේතුකට හේතුව. ඒක බෑ නෝනා. ඒක ඇත්ත වශයෙන්ම ඒකට තියෙන හේතුවක් නෑ. එහෙමනම් සෝවාන් උනානං සකෘදා ගානාගාමී රහත් වෙනෝ මිසක බුදු වීමට කොහෙවත් සටහන් කරන්න අන්නේ ඒ චේතනාවත් මෙතන තියෙන්න පුළුවන්. ඒක මේ කට්ටියගේ අදහසක් වෙන්න පුළුවන්. ඒකයි මේ කියවෙන්නේ. මොකද කාශ්‍යප බුදු සසුනේ ශ්‍රාවක වෙලා මෙයා සෝවාන් වුණා වාදී වශයෙන් එහෙම තියෙනවා නම් ඒක වැරදි අදහසක්. එහෙම වෙන්න බෑ. නියත විවරණ ගන්නවා. බුදුන් දකින්නවා. මහාන වෙනවා. නමුත් අවම වශයෙන් සෝවාන් මාර්ග ඵලයටවත් පත් වෙන්නේ නැහැ. අන්න ඒකයි ඒකේ තේරුම. හේතුව බුදු වීම
ඒකායන පරමාර්ථය වශයෙන් හිත්ති දරාගෙන තියෙනවා නම් ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ කියලායි පොතේ පතේ විස්තර කරන්නේ. හරි. එතකොට දැන් ආයුෂ්මාන් ආනන්ද සත්‍ය අප බුදු සසුනේ වැසගත් නියාම ඇතියාහු පිරුව බ්‍රහ්මචාරී ඇත්තහු එහෙත් අප බුදුන්ගේ සව් නොද වෙද්ද මේ විස්තර කරන්නේ අර ආනන්ද හාමුදුරුවෝ ගැන. එතකොට අපේ ආනන්ද හාමුදුරුවෝ ශ්‍රාවකෙක්, බුදු හාමුදුරුවෝ ශ්‍රාවකෙක් නොදවේ දේශේ නොකිය යුතුයි. ඒ නිසා මේ එක ඡේදයක් නෑරම නෝනලා මහත්මලා කියවන්න ඕන, හොඳටම පැහැදිලි කරගන්න ඕන. ඒක අනිවාර්යයි. ඊට පස්සේ මෙතන තියෙන ඕන ඊළඟ පිටුව 156 අද ලියු දැම්මා. කිව්වා නේද මම කියලා දෙන්න බැරුණා ළමයට මම කිව්වා ෆ්‍රයිඩේටත් දාන්න. ඕන පුළුවන් සරණයි. දැන් මෙතන තියෙනවා 156 14 වෙනි ඡේදය. මෙතන විස්තර කරනවා බෝසත් ගංගා කියන එක්කෙනාගේ sorry අනේ නෝන තේරුන්නේ නැහැ. නෝන කරුණා ගංගා කියන්නේ මයික් එක ඔන් වෙලා කාගේ හරි මයික් එකක් එහෙනම් දන්නේ නැහැ. හරි. මෙතන තියෙනවා නෝන 14 වෙනි ඡේදය විස්තර කරගන්න හුඟක් තියෙනවා. සබ්බාබි බු සබ්බ විදුහමස්මි සබ්බේසු ධම්මේසු අනුප්පලිත්තෝ සබ්බං ජහෝ තණ්හක්කයේ විමුක්තෝ සයං අභිඥාය කමුදිසෙයං. මේ කොටස විස්තර කරනවා. මේක කරුණා කළා බලන්න මහා වග්ග පාළිය පළවෙනි කොටස ඒව ලියා ගන්න. එතකොට ලෙහෙසියෝ කට්ටියට බලන්න. 16 වෙනි පිටුව මේ විස්තර කරන්නේ මේ සියලු බඩගිනි සිටීමේ දන්නේමි සියලු ධර්මයෙන් වැළුණෙමි සියලු කෙලෙස් හැර සිටීමේ තෘෂ්ණාශේ නිමාවට ගියෙමි මේ සියල්ල දැන සිටි මම අන්කරවෙකු ආචාර්ය වශයෙන් උදෙසෙන් නාම්ද අන්න නෝනාගේ ප්‍රශ්නෙට උත්තරේ. තෙමේම සියල්ල දැන සිටි මම අන් කවරෙකු ආචාර්ය වශයෙන් උදසෙන්නාම්ද සයං අභිඥාය. එතකොට තවත් ගාතාවක් තියෙනවා. අභිඥං අභිඥාතං භාවේතබ්බං භාවිතං තස්මා බුද්දස්මි බාස්ම කියලා තියෙනවනේ. ඒ ගාතාවත් අර එක තවුසෙකුට කියපු කතන්දරයක් තියෙනවනේ. ඒකත් බලන්න. මෙන්න මේ මහා වග්ගයේ 16 වෙනි පිටුවේ පළවෙනි කොටසේ මේ තියෙන කාරණේ දිහා කරුණා කරලා පැහැදිලි කරගන්න. එතකොට තවත් කෙනෙක් Tamanට ආචාර්යවරයෙක් වශයෙන් නැහැ කියන එක පැහැදිලි කරගන්න. එතකොට තවත් කාරණයක් විස්තර කරනවා. එතනම දෙවෙනි ඡේදයේ මේ ආචාර්යෝ අත්ති සදිසෝ මේන වීජති මට ඇදුරෙක් නැත මට සදෘශයක් නැත සදේවක ලෝකේ මට ප්‍රසන්න පුද්ගලයෙක් නැත. මෙතන විස්තර කරනවා. දෝනලා කරුණා කරලා බලන්න. මේ කොටසේ සිංහල පැත්ත බලන්න කරුණා කරලා. ලෝකේ මට පුද්ගලයෙක් නැහැ. මම වනාහි ලෝකේ රහත්නේ. මම අනුත්තර ශාස්ත්‍රෙමි. කේවල සම්‍යක් සම්බුද්දේමි. කෙලස් ගින නිවීමට දීතලී භූත වූයේමි. නිවුනේ වෙමි. ධම්සක් පාතුරුට කසී පුරේමි. අන්ධ භූත ලෝකේ අමර්ත්‍ය දුන්දු හිය ගසමි. මෙන්න මේ කාරණයෙන් තවත් දුරට පැහැදිලි වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට සර්වතා ඥාණයට බුදුරජාණන් වහන්සේගේ සර්වතා ඥාණයට ගුරුවරයෙක් නැහැ. තවත් පොඩි කාරණයක් නෝනලා විභංගයේ තියෙනව නේද? ප්‍රඥා සම්බන්ධයෙන් කරුණු තුනක්. ප්‍රඥා සම්බන්ධයෙන් කරුණු තුනක් තියෙනවා.
තව කරුණු තුනක් තියෙනව නේද? භාවනාව ප්‍රඥා ශ්‍රාස්වත ප්‍රඥා ප්‍රේමසිරි මහත්තයා කියන්න බැද්ද? සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා. හරි නෝන හරි. සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා. අන්න කතන්දරේ. ඕව ටකස් ගාලා එන්න ඕන උත්තර. ඕව හිතේ තියෙනවා. පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් කරුණා කරලා පැහැදිලි කරගන්න මෙන්න ඒ මහත් නෝනාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන තැන ඒව හොඳටම කල්පනාවට ගන්න ඕන. එතකොට එහෙනම් ඊළඟ කොටසට යන්න ඕන. 158 හරි. මෙන්න විස්තර කරන තැන මේ කොටසත් මාදිසාවේ ජිනා හොන්ති ඒ පත්තා ආසවක්ඛය මේ කොටසත් තියෙන්නේ මහා වග්ගපාළියේ පළවෙනි කොටසේ 16 වෙනි පිටුවේ අර මං ඉස්සෙල්ලා කියපු තැනට පල්ලෙහා ඊට කොටස තියෙනවා මාදිසාවේ ජිනා හොන්ති ඒ පත්තා ආසවක්ඛයන් චිත්තා මේ පාපකා ධම්මා තස්මහං උපකා ජිනෝති කියලා විස්තර කරනවා. ඒක කරුණා කරලා පැහැදිලි කර ගන්න ඕන. ඒ වගේ බෙදීම් යම් කෙනෙක් ආශ්‍රයයට පැමිණියා වූ වෙත්නම් ඒ කාන්තේම මා වැන්නෝ ජින වෙති උපකේනි මා විසින් පාපක අකුසල ධර්මයෝ දිනන ලද එයින් මම ජින වෙමි වදාළ සූත්‍රාන්තයක් ඇත්තේ එසේ කියන ඔය කරුණුන් බෝසත් කසුප්ගේ ශාසනයේ බැසගත් නියාම ඇති සරු බඹසරවත් ඇති වීයි නොකේතුය. අන්න බලන්න එතකොට පැහැදිලි කරගන්න බෝසත් කසුප්ගේ ශාසනයේ බැසගත් නියාම ඇති මේ කාටද කියන්නේ ජෝතිපාල මානවකයට කියන්නේ න්‍යාම ඇතියේ සරු බඹසරවත් ඇතියේ වීයි නොකිය යුතුය. අන්න උත්තරේ දැක්කද? ඒ උත්තර ගලපන ක්‍රමය. ඊට පස්සේ 15 වෙනි ඡේදය බෝධස් කසුම්ගේ බුදු සසුනේ බැසගත් න්‍යාම ඇතියේ සරු බඹසරවත් ඇතියේ වීද. එතකොට ඒගොල්ලන් කියනවා ඔව්. පරවාදීන් උත්තර දෙනවා ඔව්. මෙතන තියෙනවා ඔව් කියලා. එතකොට නනු භගවත ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදීයෝ පංචා උදපාදී වල තවත් කාරණයක්. එතකොට සංයුත්ත නිකාය පැහැදිලි කරගන්න. සංයුත්ත නිකායේ 5 වෙනි කාණ්ඩයේ 2 වෙනි කොටස. 5 වෙනි කාණ්ඩයේ 2 වෙනි කොටස මෙතන තියෙනවා ඉදන් දුක්ඛං අරිය සත්‍ය මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු මේක මේ කොටසන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ කොටස තියෙන්නේ. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය 271 2 සංයුත්ත නිකායේ 5 දෙවෙනි කාණ්ඩය. එහෙනම් කරුණා කරලා විස්තර කරන්න අවශ්‍ය නැහැ. විද්‍යා උදපාදී ආලෝක උදපාදී තංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනසුච්චේසු ධම්මේසු චක්ඛුං උදපාදී තේයාලම් චක්ඛුං උදපාදී ආලෝකෝ උදපාදී කෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාන්ති මේ භික්ඛවේ ඔන්න විස්තර කරන පුබ්බේ අනසුච්චේ ධම්මේසු චක්ඛුං උදපාදී තේයාලම් ආලෝකෝ උදපාදී මේ තියෙන කොටස සම්පූර්ණයෙන්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේක ධම්මචක්කපවත්තන සූත්‍රයේ සංයුත්ත නිකායේ 5 271 එහෙමනම් කරුණා කරලා ওই කොටස් පැහැදිලි කර ගන්න ඕන. මේක වඩා විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ දැන් කල්පනාවට ගන්න ඕන. ඊට පස්සේ අපරෝපි සමානාගත කතා අනිතක කිසි කෙනෙක් බය වෙන්න එපා. මම ප්‍රශ්න හදලා තියෙනවා. එකක් වැදගත් පරිකතාවක් එහෙම නැත්නම් විවරණයක් කරන්න පුළුවන් මාතෘකා මම දැනට හදාගෙන තියෙනවා. තුන්වෙනි පිටෙන් ඔය කට්ටියට පොඩ්ඩක් ඉදකඩ උණ හැටියේ
ලැබෙන්න සලස්සනවා. හරි. අපරෝපී සමන්නාගත කතා විස්තර කරන්න කරුණා කළා. අපරෝපී සමන්නාගත මාර්ගයේ පුද්ගල ප්‍රාප්ති ධර්ම වශයෙන් තුන් ඵලයෙන් සමන්නාගත වෙති. අන්දක නිකාය වාදීන් සෙයින් ලද්ද ගාදුන් වොන්න. මෙතන තියෙනවා රහත් පුද්ගල ප්‍රාප්ති ධර්ම වශයෙන් තුන් ඵලයකින් සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් ඵලයකින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා. දැන් එතකොට මම ওই කට්ටියට මීට ඉස්සෙල්ලා පොඩි සටහනක් දුන්නා. සෝවාන් වුණාම ලැබෙන්නේ සෝවාන් ඵලසිත. අනිත් මාර්ගඵල හතම ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොට සෝවාන් පුද්ගලයාට ලැබෙන සිත් 50යි නොලැබෙන සිත් 30යි 80යි. සිත් 80ක් තියෙනවා නොලැබෙන 30ක්. මම පොඩි ප්‍රශ්නයක් අහනවා දැන් මෙතෙන්දී. මේ ඉලක්කම 80 ඉලක්කම කොහොමද ගත්තේ? 50යි 30යි ලැබෙන 50යි සෝවාන් මාර්ගසිත සර් මට නෝන පැහැදිලි නැහැ. සෝවාන් මාර්ගසිත මෙතන නැහැනේ. නෑ බුදුරත්තරන් අම්මා එහෙම නෙවෙයි මම ප්‍රශ්නේ ඇහුවේ. මම ඇහුවේ ලැබෙන සිත් 50ක්. 50 ඇතුලේ මේ එකක් සෝවාන් ඵලසිත. නොලැබෙන 30ක් තියෙනවා. නොලැබෙන 30 ඇතුලේ සිත් 7ක් තියෙනවා. ඒ සිත් 7 මාර්ගඵල. මම අහන්නේ කොහොමද මේ 50යි 30යි 80යි කියලා ගත්තේ කොහොමද කියලා මම අහන්නේ. මගේ ප්‍රශ්නේ 50යි 30යි 80 කොහොමද 80 කියන එක හදාගත්තේ? ප්‍රශ්නේ තවත් විග්‍රහ කරා. වීතිසිත 80 කියලා චිත්ත වීතිසිත 80. නෑ බුදු රත්තරන් අම්මා රූපාවචර අරූපාවචර ඵලසිත. හරිද? රූපාවචර අරූපාවචර ඵලසිතට මොකක්ක කරන්න බෑ නෝන. ඒක ඵලසිත ඵල වුණා නම් ඉවරයි. ඊට පස්සේ කරන්න. ඒක නිසා මේ මෙතන 80 ගත්තේ. මෙතන බලන්න 9ක් නේ නැත්තේ නෝනා. පින්වත් නෝනල කල්පනාවට ගන්නවා මේව පොඩි දේවල්. ඒ වුණාට තුන්වන්නේ පිටින් ඔය කට්ටිය මම දහස්වර කියනවා. අපිත් එක්ක ඉඳලා හරියන්නේ නැහැ. තුන්වන්නේ පිටේ නෝනලා ඉස්සරහට යන්නම ඕන. මහත්දෙල ඉස්සරහට යන්නම ඕන. මම ඒක දැන් දහස්වරයක් කියලා තියෙනවා. අපි නැසන සුළුයි. මේ සිත් 9යි අයින් කර මෙතන 50යි 30යි 80යි සිත් 89ක් තියෙනවා. මොකද 89ට මොකද උනේ? අන්න රූපාවචර අරූපාවචර ඵලසිත 9 අයින් කරනවා. හේතුව ඒකෙන් කිසි දෙයක් කරන්න බෑ. දැන් ඒකට එහෙම සකු르දාගමෙත් 50යි 30යි අනාගාමි 48යි 32යි 80යි. එතකොට රහත් 44යි 36යි 80යි. බලන්න කරුණා කරලා. සිත් 9යි අයින් කරේ ඔන්න හේතුව. මේව ඉගෙන ගන්න ඕන නෝන. මේවා කුඩා දේවල් කියලා පැත්තකට විසි කරන්න එපා. තේරුම් ගන්න ඕන. එතකොට දැන් ඒක ආයි විස්තර කරන්නකො සර්. නෝන ඒක කියන්නම්. සෝවාන් ලැබෙන සිත් 50යි. නොලැබෙන සිත් 30යි. ලැබෙන සිත් 50 ඇතුලේ සෝවාන් ඵලසිත තියෙනවා. ලැබෙන නොලැබෙන කියන මේ වචන දෙක උඩින් ලියා ගන්න. සෝවාන් කියලා වංගත පැත්තේ ලියා ගන්න. ලැබෙනවා 50ක් නොලැබෙනවා 30ක්. ඒක ඇතුලේ සෝවාන් ඵලසිත තියෙනවා. නොලැබෙන 30 ඇතුලේ අනෙකුත් මාර්ගඵල 7 තියෙනවා. ඊට පස්සේ සකු르දාගාමි ඒත් 50යි 30යි. හේතුව සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ නේ සකු르දාගාමි වලදී. ඒත් 50යි 30යි. ඒ කියන්නේ සාමාන්‍ය සෝවාන් ඵලසිත ලැබෙනවා නොලැබෙනවා සෝවාන්
මාර්ගසිත සකු르දාගාමි මාර්ගඵල දෙක අනාගාමි මාර්ගඵල දෙක රහත් මාර්ගඵල දෙක. එතකොට අනාගාමි කිව්වා 48යි 32යි 80යි. අනාගාමි ඵලසිත ලැබෙනවා අනිත් 7 ලැබෙන්නේ නැති 32 ඇතුලේ තියෙනවා. ඊට පස්සේ රහත් 44යි 30යි දෙකම එකට තුනම 80යි. එතකොට රහත් ඵලසිත තියෙනවා අර 44 ඇතුලේ 36 ඇතුලේ රහත් ඵලසිත හැර ඉතිරි 7 36 ඇතුලේ තියෙනවා. ওই විදියට චිත්ත වීති කරයින් පස්සේ මම කියා දුන්නා. චිත්ත වීති කරනකොට මම කියා දුන්නා මේ විදියටයි මේ සිත් උපදින්නේ ලැබෙන්නේ නොලැබෙන්නේ මේ විදියටයි කියලා. එතකොට මෙතන පැහැදිලි වෙන්න ඕන තමන්ට ලැබෙන්නේ ඵලසිත විතරයි. දැන් මෙතන මේ මාත්‍රිකාවට සම්බන්ධයි මේක. එතකොට චතුර්ථ මාර්ග පුද්ගල ප්‍රාප්ති ධර්ම වශයෙන් තුන් ඵලය සමානයි. ඒවා මෙනෙහි කරීට පුළුවන්. නමුත් ලැබෙන්නේ නැහැ නෝනා. දැන් අපිට සෝවාන් වුණයින් පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්න ක්‍රම තියෙනවා. එතකොට හීන ක්ලේශ ශේෂ ක්ලේශ අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. මෙනෙහි කළ අනේ මම මෙච්චර අමාරුවෙන් මම මේ කෙලස් මෙච්චර හීන ඒව මේ ඉවත් කරගත්තා කියලා හිතන්න පුළුවන්. නමුත් ඒවා ලබා ගන්න සෝමනස්ස සහගත දිට්ඨි සම්පූර්ණ අසංකාරික සිත් සසංකාරික සිත් ඊට පස්සේ සෝවාන් වෙනා නම් ලැබෙන්නේ නැහැ. ඒක කිසිම දෙයක් උත්සාහ කරන්න බෑ. එතකොට ඒක නිසා තමයි අර නාවුනි අරිය ධම්ම හාමුදුරුවෝ මේ ගියපු කට්ටිය එක්කෙනෙක්වත් සෝවාන් වෙලාවත් නැහැ කියලා කිව්වේ. මොකද ලැබෙන්නේ නැහැ ඒවා. එහෙනම් වෙනත් දිට්ඨියක් ගන්න බෑ. වෙනත් දිට්ඨියක් ගන්න බෑ. එතකොට පැහැදිලි වෙන්න ඕනේ මේ කොටස් නෝනලා මේවා අත් වශයෙන්ම උත්තරයකට ලියනකොට නිවීමේ සටහන් මේව ඊටාම වැදගත්. මේ සටහන් ඊටාම වැදගත් ලිවීමට අවශ්‍යයි. ඒව ලියලා තමන්ගේ උත්තරේ සනාථ කරන්න, තමන්ගේ උත්තරේ ස්ථිර කරන්න ආධාර උපකාර වෙනවා. ඒ නිසා මේවා පැහැදිලි පැත්තකට විසි කරන්න නම් එපා. අපි ඊළඟට අපි එනමු රහත් බව පසක් කරන්න පිරිපුන් පුගුල් තුන් ඵලයෙන් සමන්නාගත වේද. ඔව්. මෙහෙම කිව්වේ රහත් බව පසක් කරන්න පිළිපන් පුගුල්. රහත් මාර්ගය ලැබෙන එක්කිනාට සෝවාන් සකු르දාය අනාගාමී ඵල තුනම තියෙනවද? පසක් ඵලයෙන් සමන්නාගත වේද? පරවාදීන් කියනවා ඔව්. රහත් බව පසක් කරන්න පිළිපන් පුගුල් චතුර්විධ ස්පර්ශයෙන් චතුර්විධ වේදනාවෙන් චතුර්විධ සංඥාවෙන් චතුර්විධ චේතනාවෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ සද්ධාවෙන් චතුර්විධ චිත්තයෙන් චතුර්විධ ස්මෘතියෙන් චතුර්විධ සමාධියෙන් චතුර්විධ ප්‍රඥාවෙන් සමන්නාගත වේද. ඔය බලන්න. එතකොට පැහැදිලි වෙන්න ඕන මේක තියෙන ආකාරය විස්තර කරන ක්‍රමය අපි මාතෘකා මොකද්ද? රහත්තුන එක්කෙනා සෝවාන් සකු르දාගාමී අනාගාමී මාර්ගඵල එයාගේ හිතේ තියෙනවා, එයා දන්නවා, එයාට ලැබෙනවා. ඒ කියන තර්කයයි මෙතන එන්නේ. එහෙනම් ඒක ගැන අපි එතකොට බලන්න පරවාදීන් කියනවා හේවන් අත්තක. අනාගාමී ඵල සත්‍ය ක්‍රියාවේ පටිපන්නව බලන්න ඊළඟ කෑල්ල. අනාගාමී ඵල සහකර පිළිවල් පුගුල් ද්වේ බලේ නා. මෙන්න බලන්න අනාගාමී කියන්නේ තුන්වෙනි ඵලය. අනාගාමී ඵල පසක් කරන්න පිළිපන් පුගුල් ද්වේ බලයෙන් සමාගත. කියන්නේ සෝවාන් සකු르දාගාමීන් සමන්නාගත වේද? එසේ ඔව්. මෙන්න පරවාදීන්ගේ උත්තරේ. අනාගාමී ඵල පසක් කරන පිළිපන් පුගුල් ත්‍රිවිධ ස්පර්ශයෙන් ත්‍රිවිධ ප්‍රඥායෙන් සම. එතකොට අනාගාමී නම් එහෙනම් කියනවා සෝවාන් සකු르දාගාමී අනාගාමී ත්‍රිවිධ ස්පර්ශයෙන් ත්‍රිවිධ ප්‍රඥායෙන් සමන්නාගත. එසේ නොකිය යුතුයි. ඔන්න විස්තර කරන ආකාරය. එහෙනම් පැහැදිලි වෙන්න ඕන මේ දිගටෝම තියෙන ආකාරයන් විශේෂයෙන්ම තියෙන තැනක්. දැන් අපි බලමු තුන්වෙනි කාරණය මෙන්න විස්තර කරන ආකාරය. සෙදගමි ඵල පසක් කරන්නට පිළිපන් පුමුල් ද්විද ස්පර්ශයෙන් ද්විද
ප්‍රඥාවෙන් සමන්නාගත වේද. සේදගමි ඵල. සේදගමි එතකොට සෝවාන් සකෘදාගමි ඵල. එසේ නොකී. රහත් බව පසක් කරන්න පිළිපන් පුගුල් සෝවාන් ඵලයෙන් සමන්වාගත වේතිසේ. මෙන්න විස්තර කෙරෙන ක්‍රම පැහැදිලි කරගන්න ඕන තුන්වන්න පිළිටෙන් සියල්ලටම එක තෙරුවන් සරණයි සර්. ඇත්තටම අනාගාමී ආර්යයන් වහන්සේ අනාගාමී ඵලයෙන් අනාගාමී වේදනාවෙන් අනාගාමී ස්පර්ශයෙන් අනාගාමී ප්‍රඥාවෙන් විතරයි සමන්නාගත වෙන එක කියන තමයි සර් මේක. හරි නෝනා. තවත් පොඩි කාරණයක්. තවත් පොඩි ප්‍රශ්නයක්. නෝන ප්‍රශ්න අහන එකම හොඳයි. ඒක මොකෝ අනිත් අය කවුරුවක්වත් අහන්නේ නැහැ නේ. ඉතින් මමත් කියන්නේ නැහැ නේ. ඒක නිසා අනිත් අයටත් දැන් නෝන සෝවාන් රහත් වෙච්ච කෙනාට සෝවානුයි සකු르දාගාමි අනාගාමි තුනම ලැබෙනවා නම් මොකද தත්ත්වේ නිකන් කියන්න. භෞතික தත්ත්වය ගලපන්න. නෝන භෞතික தත්ත්වය ගලපන්න. නෝනට පුළුවන් ගලපන්න. එතකොට යාට අනාගාමී ස්පර්ශ රහත් ස්පර්ශයක් නෙවෙයි තුල රහත් සෝවාන් ස්පර්ශුත් තියෙනවා. උදාහරණයක් හිතන්න. ඒක නේද සර්? හරි නෝන. එහෙම වෙන්න බෑ. නෑ. රහත් වුණා. එහෙනම් එයාට අනාගාමී සිත් ලැබෙනවා. සකු르දාගාමී සිතුත් ලැබෙනවා. සෝවාන් සිතුත් ලැබෙනවා. එහෙම නම් බෑ. අන්න හරි. වෙන්න බෑ. මං කියනවා භෞතික தত্ত্বය ගලපන්නේ කියලා. රහතන් වහන්සේට රහතන් වහන්සේට කුසල අකුසල් පහළ වෙන්නේ නැහනේ. ඉතින් ඉවරයි බුදුරත්තරන් ඒක ප්‍රශ්නයක්. ඒක උත්තරයක්. ඒව එකක්වත් පහළ වෙන්නේ නැතුව ඒ සිත හරියන්නේ කොහොමද? දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වල තියෙන සිත් පහ පහළ වෙන්නෙම නැහැ. බුදුරත්තරන් නෝන මෙතන ලැබෙන සිත් 50යි කියලා කිව්වේ ඒක අර 30 ඇතුලේ අර ප්‍රහාණය කරපුවා තියෙනවා කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒක ගලපන්න. ඒ අර නොලැබෙන ගොඩ ඇතුලේ සෝවාන් දැන් ලැබෙනවා කිව්ව 50ක් නොලැබෙනවා කිව්ව 30ක්. 30 ඇතුලේ අර සිත් පහ තියනවා කවදාවත් ලැබෙන්නේ නැහැ. දැන් රහත් වුණා නම් සිත් 36ක් ලැබෙන්නේ නැහැ කිව්වා. ඒ සිත් 6 ඇතුලේ සිත් 12ක් තියෙනවා අකුසල්. සිත් 12ම තියෙනවා. එතකොට ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. මං කිව්වේ භෞතිකත්වයට අනුගත කරන්න කිව්වම නෝනා මේ සියලුම දේවල් දන්නවා ඔය කට්ටිය නොඑක් තැන් වල රාජකාරී කළා හුරු පුරුද්ද තියෙනවා. උසාවියට නෝනා කල්පනාවෙන් උසාවිය නෙවෙයි. පාර්ලිමේන්තුවේ නීතියක් ඉදිරිපත් කළා සම්මත කරා නම් ඒ නීතිය අපේ නෝනට මං කියන්නේ දෙහිවල නෝනට ඒ නීතිය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරොත් මොකද වෙන්නේ? ඉතින් එහෙම කරන්නේ නෑනේ සර්. ඒක එහෙම කරන්නේ නැතුවනේ නෑ බුදුරත්තරන් ඒකට උත්තරේ ඒක නෙමෙයි උත්තරේ. ඒක විකාරයක් වෙනවනේ. ඒක නෙමෙයි උත්තරේ. එහෙම නීතිය ඉදිරිපත් කරොත් ඒ නීතියෙන් වැඩක් නෑ. එහෙනම් සෝවාන් වීමෙන් වැඩක් නෑ. සෝවාන් වීම ආපහු රහත් වෙනකොට සෝවාන් වෙන්න ඕන. සකු르දාගාමි පරක් නැහැ. ඒක ආපහු සකු르දාගාමි වෙනවා. ආපහු රිෆ්‍රෙෂ් කරන්න ඕන. මේක එහෙම වෙන්න බෑ. මේක ධර්මය. තමන් කෙලෙස් ප්‍රහාණය කරන්නේ එක සැරයයි. සමුච්ඡේද ප්‍රහාණය එක සැරයයි. තදාංග විස්කම්බන තියෙන්න පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණය එක සැරයයි. නැවත කෙරෙන්නේ නැත. ඒක පාර්ලිමේන්තුවේ නීතියක් ඉදිරිපත් කළා සම්මත වුණා නම් ආයි කවදාවත් ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට මේ නීතියේ බල රහිත වෙනවා. හැමදාම නීතිය කටයුත්තක් ආවන නීතිය ආපහු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් සම්මත කරන්න වෙනවා. භෞතිකත්වයට කියවන්නේ ඒකට. නීති වල හැටි එක. ඒක භෞතික දේවල්. එහෙමනම් පැහැදිලි කරගන්න කිසි කාලයක සමුච්ඡේද ප්‍රහාණය වචනෙට ගරු කරන්න. සමුච්ඡේද කියන්නේ නැවත ඇති නොවන
කිසි කාලයක නැවත ඇති වෙන්නේ නැහැ. එහෙනම් රහත් වුණා නම් රහත් වෙලා නිවන් දක් මේ පිරිනිවන් පාන්න ඉස්සලා ආපහු සෝවාන් සකු르දාගාමී නාගාමි ඵල සමාපatti සමාදන් වෙන්න ඕන. ඒවා සම්පූර්ණ කරන්න ඕන. ඒක වෙන්න බෑ. ඒව වැරදි. ඒක නිසා කරුණාවෙන් පැහැදිලි කරගන්න නීතිවල හැටි ඒ මෙතෙන්දී සමුච්ඡේද කියන වචනේ තේරුම නැවත ඇති නොවන. එහෙනම් නැවත අපරෝපි සමන්නාගත කතාවලදී ඔය කාරණේ හොඳටම මතක තියාගන්න. මේ දුන්නු සටහන ඊටාම වැදගත්. ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියන්න බය වෙන්න එපා. දැන් මෙතන උත්තරේ තියෙනවා තුන්වෙනි කාරණේ කියපු තැන තියෙනවා සෙදගමේ ඵල පසක් කරන පිළිපන් පුගුල් සෝවාන් ඵලයෙන් සමන්නාගත වේද. එසේ බලන්න සකු르දාගාමී එක්කෙනා සෝවාන් ඵලයෙන් සමන්නාගත. ඔව් කියන සෙදගමේ ඵල පසක් කරන පිළිපන් පුගුල් ද්විද ස්පර්ශයෙන් ද්විද ප්‍රඥාවෙන් එසේ නොකිය. ඒ වගේ කතන්දර තියෙනවා. ඒක නිසා කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕන මේ කාරණා ගොඩ තියෙනවා. දිගටම තියෙන්නේ ඒ කාරණාම විස්තර කරන ආකාරයමයි. ඒ අපරෝපී කියන වචනේ තේරුම සර් අපරෝපී කියන්නේ වෙනත් අපරෝපී ඉගෙන ගත්තා. නෝනා අපරෝපී ඉගෙන ගත්තා. කොහෙදද? විභංග ප්‍රකරණේ. අන්න නෝනා කවුද බුදුද සරණයි නෝනා තුන්වන සර් ධම්මසංගණීය ප්‍රකරණේ සර් ධම්මසංගණීය 94 විභංග ප්‍රකරණේ පළවෙනි කාණ්ඩයේ 94 95 96 බලන්න කරුණාවල අපරෝපී සර් ධම්මසංගණීය ප්‍රකරණේ සර් මේ 16ක් කත්තුක තියෙන්නේ අපරෝපී 16ක් කත්තුක. හරි අපරෝපී වෙනත් 16ක් කත්තුව කියනකොට අපරෝපී කියන්නේ ඒකට අමතරව වෙනත් 16ක් කත්තුව. අපරෝපී වෙනත්. ඒක එහෙමනම් කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕන. ප්‍රශ්න අහන්න ඕන බුදුරත්තරන් කිසි වෙලාවක මේ එකක් නෑ. මට මම කොහෙන් හරි අහලා හරි මේ වෙලාවක් අරගෙන හරි මම ඒ ප්‍රශ්නට උත්තරේ දෙනවමයි. මම ඒක අමතක කරන්නේ නැහැ. ඒක අමතක කරන්නේ නැහැ කිසි වෙලාවක. කරුණාවෙන් තේරුම් ගන්න. මෙතන බලන්න මෙන්න මේ කොටස. අරහත් සත්‍ය ක්‍රියාවේ පටිපන්නෝ පුද්ගලෝ සෝතාපට්ටි ඵලේන සමන්නාගතෝති. මෙන්න විස්තර 16. අරහත් ඵල සත්‍ය ක්‍රියාව පටිපන්නෝ. එතකොට කියනවා රහත් ඵල පසක් කරන පිළිපන් පුද්ගල සෝවාන් ඵලයෙන් සමන්නාගතෝති. ඔව්. රහත් ඵලේ නම් සෝවාන් ඵලයත් එයාගේ ළඟ තියෙනවා. ඒකෙත් සමන්නාගතයි. ඔව් කියනවා. අරහත් සත්‍ය ක්‍රියාවේ පටිපන්නෝ පුද්ගලෝ සෝතාපට්ටි වීතිවත්තෝ. ඔන්න රහත් ඵල පදගෙන පිළිපන් පුගුල් සෝවාන් ඵල ඉක්ම සිටියේ නොවේද වීතිවත්තු. මේක ඉක්ම උනා නේද? අරහත් පුද්ගලයා සෝවාන් ඵලයේ ඉක්මුණා නේද? ආමන්තා. ආමන්තා. බලන්න මෙන්න බලන්න ප්‍රශ්නේ අවසන් කරන්න එන ක්‍රමය. ආමන්තා. ඒකට දුනවා අත. හංචි අරහත් සත්‍ය ක්‍රියාවේ පටිපන්නෝ පුද්ගලෝ සෝතාපට්ටි ඵලං වීතිවත්තා නෝච වතරේ වත්තබ්බං අරහං සත්‍ය පරිකිරි සත්‍ය ක්‍රියාය පටිපන්නෝ පුද්ගලෝ සෝතාපට්ටි ඵලෙන් සමන්නාගතෝති නෝච වතරේ වත්තබ්බෝ කියන්න එපා. භවත රහත් ඵල පසක් කරන්න පිළිපන් පුගුල් සෝවාන් ඵලයෙන් සමන්නාගත වේයයි නොකිය යුතුමය. ඔන්න බලන්න සෝවාන් ඵලයෙන් සමන්නාගතයි නොකිය යුතුමය. ඔන්න අත බලන්න මේ දිගට ඕම ඇවිත් ප්‍රශ්නට නියම උත්තරේ ගෙනාපු ස්ථානය 16 වෙනි ඡේදය. එතකොට පැහැදිලි කරගන්න ඕන කරුණාවෙන් විස්තර කරන්න තියෙන දේවල් ඒවත් සේරෝම එකක් නෑර විස්තර කරන්න නෙවෙයි දැන් තියෙන්නේ. ඒක නිසා පාට වශයෙන් විස්තර කරගෙන යන්න ඕනේ. බලන්න මෙතන විස්තර තවත් අරහත් සත්‍ය ක්‍රියා පටිපන්නෝ පුද්ගලෝ අනාගාමී ඵලයෙන් සමන්නාගතෝති. ඔන්න අරහත් ඵලයේ ඉන්න කෙනා අනාගාමී ඵලයෙන් සමන්නාගත වේද? එතකොට කියනවා ආමන්තා.
ආමන්තා කියනවා. නනු අරහත් සච්චි කිරියාය පටිපන්නෝ පුද්ගලෝ අනාගාමි ඵලං වීතිවත්තෝති. ඔන්න ඉක්මුවා නේද? ඉක්ම සිටියේ නෝ. ආමන්තා ඔව්. හාංචි අරහත් ඵල සච්චි කිරියාය පටිපන්නෝ පුද්ගලෝ අනාගාමි ඵලං වීතිවත්තෝ නොචවතරේ වත්තබ්බෝ. අරහත් ඵල සච්චි කිරියාය පටිපන්නෝ පුද්ගලෝ අනාගාමි ඵලෙන් සමන්නාගතෝති. නොචවචරේ වත්තබ්බෝ. නොකිය යුතුයි. බලන්න ඒකේ සිංහල පැත්ත ඇති. එතකොට පැහැදිලි වෙන්න ඕන විස්තර කරන ආකාරය කරුණාවෙන් ඔන්න බලන්න ඒකේ තියෙන ආකාරය භවත රහත් ඵලය පසක් කරන පිළිපන් පුහුණු අනාගාමී ඵලයෙන් සමානාගත වේයයි නොකිය යුතුයමයි. ඔන්න ඒ ප්‍රශ්න දෙක මට පෙන්වන්න උවමනාව තිබුණා. එතකොට 18ත් එහා සමාන තියෙනවා රහත් ඵල පසක් කරන්න පිළිපන් පුගුල් සෙදගම ඵලයෙන් සමන්නාගත වේදී එසේය රහත් ඵල පසක් කරන්න පිළිපන් පුගුල් සෙදගම ඵලය ඉක්මවා සිටියේද නොවේද එසේය ඉදින් රහත් ඵල පසක් කරන්න පිළිපන් පුගුල් සෙදගම ඵලය ඉක්ම වේ නම් භවත රහත් ඵල පසක් කරන්න පිළිපන් පුගුල් සෙදගම ඵලයෙන් සමන්නාගත වේයයි නොකිය යුතුය. අර සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් ඵල හතරම කියුණා. ඒක නිසා කරුණාවෙන් තේරුම් ගන්න ඕන. විසි දෙක ඒ වගේම තැනක් තියෙනවා. 22ත් තෙරුවන් සරණයි. මේ කතාවේ මුල ඉඳලා අගට යනකම් දැන් මුලදී අපි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන ඒ தත්වයන් පිළිබඳව මේගොල්ලෝ ප්‍රශ්න නගුවා. නැවත ආයසරයක් අන්තිමට යද්දී ඒ ටිකම නේද මෙතන නැවත ප්‍රශ්න නගන්නේ. ඔව් දිගටම තියෙන කරුණ පිළිබඳව නේද සර්? දැන් මේ සෝතාපන්න වෙනකොට මෙහෙම එක සැරයක් අහනවා ඊළඟට ආයි අගහරිය වෙද්දී ආයසරයක් නැවත මේ ප්‍රශ්නේ අහනවා වගේ තියෙනවා ගොඩක් තැන්වල නේද සර්? ඇත්ත. ඒ මොකද සර් එහෙම නෑ මෙහෙමයි. ඇත්ත වශයෙන් මේ ප්‍රශ්න අහලා තියෙන්නේ දැන් මෙතන අන්තිමේ දැන් මේ 22 වෙනි ප්‍රශ්නේ අහන්නේ අනාගාමි ඵල සත්‍යකය පටිපන්නෝ පුද්ගලෝ සෝතාපට්ටි ඵලන සමන්නාගතෝති. අර ඉක්මවා සිටියේද සෝතාපට්ටි ඵලන සමන්නාගතෝති. ආමන්තා තනෝ අනාගාම ඵල සත්‍යක්‍රියා පටිපන්නෝ සුද්ධ සෝතාපට්ටි ඵලං වීතිවත්තෝති. බලන්න මේක ඊට පස්සේ මුලදී ආවනේ එතකොට ඉක්මවා සිටියේ නේද කියලා කියනවා. ඊට පස්සේ අර වගේම නොච වතරේ වත්තබ්බෝ අනාගාමී ඵල සත්‍ය කිරියා පටිපන්නෝ පුද්ගල සෝතාපට්ටි ඵලපන්. එහෙමම එකම ප්‍රශ්නේ දෙතුන් ආකාරයකින් අහලා තියෙනවා. ඒක නම් හරි. අපි නෝනා මොකක් හරි වුණා. ඇහෙන්නේ නැහැ නෝනාගේ කතන්දරේ. මහවැය නෝනත් ඒ මම හිතන්නේ මේ ඉන්ටර්නෙට් එකේ ඔබතුමියගේ මොකක් හරි කේස් එකක් ඊයේත් හවස ඔය වගේ නේද? ඔව් මොකක් හරි ඇහෙන්නේ නැහැ ඔබතුමිය. ඔව් ඒක තමයි ඇහෙන්නේ. ඔව් කැඩි කැඩි ඇහෙන්නේ. මොකක් හරි ভাইබ්‍රේෂන් එකක් යනවා. මගේ නෙට්වර්ක් බලන්න කරුණා කළා 28 කරුණා කළා බලන්න පරවාදී ප්‍රශ්නයක් තියෙනවා 28 පරවාදී පුජා නවත්තබ්බං මම මේක මීට ඉස්සෙල්ලත් කිව්වා අරහත් සච්ච ක්‍රියාය පටිපන්නෝ පුද්ගලෝ තීහි ඵලේනි සමන්නාගතෝති නවත්තබ්බං නොකීතුද අමත ඔව් සකවාදීන් දෙන්නේ උත්තරේ සකවාදීන් කියනවා එහෙම කියන්න එපා අරහත් ඵල සච්ච ක්‍රියාවක් කෙනා මේ ඵල තුනකින් සමන්නාගතයි කියලා කියන්න එපා හරි ඒක එකඟයි මෙතන ඊට පස්සේ පාස්සේ අනිත් පැත්තට නනෝ අරහත් සච්ච ක්‍රියාවේ පටිපන්නෝ පුද්ගලෝ තීනි පලානේ පරිලබ්ධාති තේ හිච අපරිහීනෝති ආමන්තා බලන්න මේ අපරිහීනේ කියලා කියනවා නේද එහෙම තියෙනව නේද රහත් බව පාපසකන පිගුලන් විසින් ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලබ්ධේ ඒ අපරිහීන නොවේද එහෙවම ප්‍රහීන වෙලා නෑ ඒ කියන්නේ නැති වෙලා නෑ නේද කියලාම ආමන්තා ඊට පස්සේ
සර් එතනදී අනුയോഗයේ අහන්නේ පරවාදීන්මද නැත්නම් සකවාදීන්ද? පරවාදී ප්‍රශ්නේ. පරවාදීන්මනේ. මේක පරවාදීන් ප්‍රශ්නේ. මේ අනිත්‍යව සේරම මෙත්‍යක්වා ආවේ සකවාදීන්. මේක පරවාදී ප්‍රශ්නේ. මේ පරවාදී ප්‍රශ්නේ. එතකොට ඒක 174 වෙනි පිටුවේ 174 වෙනි පිටුව බලන්න කරුණාවෙන් බලන්න මෙතන හංචි අරහතෝ සච්ච කිරියාය පටිපන්නෝ පුද්ගලෝ තීදි පලානි පරිලද්දාති තේ හිච අපරහීනෝ හරි එහෙනම් තේන වතරේ වත්තබ්බෝ අරහ සච්ච කිරියාය පටිපන්නෝ පුද්ගලෝ තීහි ඵලෙහි සමන්නාගතෝ එහෙම මේ අපරහීන වෙලා නම් වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම කියන්න ඕන මේ භවත එකරුණෙන් රහත් ඵල පසක් කරන්න පිළිපන් පුගුල් ත්‍රිවිධ ඵලයෙන් සමන්නාගත වේයයි කිය යුතුමය. මෙන්න මේකේ සරණයි. එතකොට එතනදී ඒගොල්ලෝ මේ පරවාදීන් කියනවනේ සර් එතන ඒගොල්ලෝ මේ සනාත කරනවානේ අරහත් සත්‍ය කිරියාය පටිපන්නෝ පුජ්‍යලෝ තී සමන්නාගතෝති කියලා. මේකයි ඇත්ත වශයෙන්ම මෙතන කියන්නේ මෙයා ප්‍රශ්න ඇහුවේ මොකද්ද? ප්‍රශ්නේ ඇහුවේ රහත් බව පසක් කරන්න පිළිපන් පුගුල් ත්‍රිවිධ ඵලයෙන් සමන්නාගත වේයයි නොකිය යුතුද? ත්‍රිවිධ ඵලයෙන් සමන්නාගත වේයයි නොකිය යුතුද? එසේය. සකවාදීන් දුන්න උත්තරය එසේය. ඒ උත්තරයේ තේරවාදී ධර්මයට එකඟයි. රහත් එක්කෙනා සෝවාන් සකුරුදාගාමි අනාගාමි ඵල වලින් සමන්නාගත වේයයි නොකිය යුතු වේද? බලන්න ප්‍රශ්නේ 28 වෙනි ප්‍රශ්නේ. නොකිය යුතුයි. එතකොට කියනවා එසේය. කියන්න එපා. හරි. නොකිය යුතුයි. රහත් බව පසක් කරන්න පිළිපන් පුගුලා විසින් ත්‍රිවිධ ඵලය ප්‍රතිලබ්ධයි. එයිනුදු අපරිහීන වේද? අපරිහීන වෙන කියන කතන්දරේ අපිට අයිති නෑ. එසේය. අපරිහීන වෙලා නෑ. හරි. මේ සකවාදීන්ගේ උත්තරේ හරි. සකවාදීන්ගේ උත්තරේ හරි. දෙවෙනි උත්තරේ එතකොට ඒ දෙවෙනි උත්තරේ පළවෙනි උත්තරේ දෙකම එකට එකතු කොල්ලා තපනා වෙනවා. ඉදින් රහත් ඵල පසක් කරන්න පිළිපන් පුගුලා ත්‍රිවිධ ඵලයෝ ප්‍රතිලාබ්ධ වේත් නම් ඒනුදු අපරිණ වේනම් ඒව විනාශ වෙලා නැත්නම් භවත එකරුණින් රහත් ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් ත්‍රිවිධ ඵලයෙන් සමන්නාගත වේයයි කිය යුතුයමයි. මේ පරවාදීන්ගේ උත්තරේ. සර් පටිඤ්ඤාව එතකොට සකවාදීන්ගේ වෙන්න ඕන නේද සර් මෙතන? මේ තපනාව පාපනාව දෙකම පරවාදීන්ගේ. ඒගොල්ලන් තෙරුවන් සරණයි. ඒ 28 අනුയോഗය පරවාදීන් කරාට පස්සේ පටිඤ්ඤාව එතන ආමන්තා කියනවා නිසා ආමන්තා දෙකම දුන්නේ. ආමන්තා දෙකක් තියෙනවා. ආමන්තා දෙකම සකවාදී නේ සර්. ඒ ආමන්තා දෙක උඩ තමයි ඒගොල්ලන් ප්‍රශ්න ඉස්තර කරන්නේ. ඒ ආමන්තා දෙකක් දෙනවා. ආමන්තා දෙකක් දැන් පරවාදීනුත් ආමන්තා දෙකක් දෙනවා. ඒ වගේම එතකොට තහස් ගාලා ප්‍රශ්න ඉස්තර කරනවා. ආමන්තා දෙකක් දෙනවා. එහෙකදී කියනවා රහත් බව පසක් කරන්න පුගුල් ත්‍රිවිධ ඵලයෙන් සමානාගතද නැද්ද? ඔව් සමානාගතද. ඊට පස්සේ අනෙත් වෙනවා එහෙනම් ත්‍රිවිධ ඵලය ප්‍රහීන වෙලා නැහැ නේද? අප්‍රහීන නේද? ඔව් සකවාදීනුත්. ඊට පස්සේ කියනවා එහෙනම් කරුණාවෙන් කියන්න රහත්තුන් මේ ත්‍රිවිධ ඵලයෙන් සමන්නාගත වේයයි කිය යුතුයමයි කියලා කියනවා. අර ප්‍රශ්න දෙකට උඩයි මේක එන්නේ. ඒ ප්‍රශ්න දෙකේ ආධාරයෙන් තමයි මේ තපනාය පාපනාවයි දෙකම සමාන සර්. ඒ ප්‍රශ්න දෙකට සර් ඉතින් ආමන්ත්‍රණ නොකිය බෑනේ සර්. ඒ උත්තරේ නේද? තේරවාදී ධර්මය අනුව ආමන්ත්‍රණ කියන්න බෑ. ඒකට ආමන්ත්‍රණ නොකිය බෑ. නොකිය බෑනේ. ඉතින් ආමන්ත්‍රණ කියන්න ඕන. ඉතින් ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ තපනාව දෙනවා නේද සර්? මේ පරවාදීනුත් ප්‍රශ්න අහනවනේව. පරවාදීන් අදිතක ඒ වගේ තවත් පොඩි කාරණයක් මං අහන්නේ වෙන මොන දර්ශනයේද මේ වගේ දේවල් තියෙන්නේ? පරවාදීන්ට උත්තර දීපු දර්ශන මොකේද තියෙන්නේ? ඉතින් මොග්ගලී පුත්‍රස මහරහතන් වහන්සේ උන්වහන්සේ පරවාදීන්ටත්
ඉඩක් දුන්න බොලාට තියෙන ප්‍රශ්න ඒවා හද තල්ලු කරා. ඉතින් ඒක නිසා කරුණාවෙන් පරවාදී 500යි සකවාදී 500යි කිව්වේ ඕකයි. ඉතින් සකවාදී ප්‍රශ්න බෑ. මේ අපේ දැනීම මේ වයින් සම්පූර්ණ කරගන්න ඕන මේකේ ආපු නිසා අත්වාදෙම මේ ප්‍රශ්න දෙකට මේ හැම ප්‍රශ්නයකටම ප්‍රශ්නට අදාළව එසේ නොකිය කියන්න දෙයක් නැහැ. ආමන්ත්‍රා නොකිය කියන්න දෙයක් නැහැ. දැන් අහනෝ රහත් බව සත්‍ය ක්‍රියාව පටිපන්නෝ පුද්ගලෝ තීහි ඵලේනි සමාන. ඉතින් ඔව්ව නොකිය මොකද්ද කියන්නේ? සකවාදීන්ට කියන්න වෙන තමයි ඔව් කියලා කියන්න ඕනේ. ඉතින් පැහැදිලි වෙන්න ඕන තුන්වැනි පීඨෙන් ඊට පස්සේ 30 වෙනි කාරණේත් ඒ වගේම කොටසක් තියෙනවා. 30 වෙනි කාරණේ තියෙනවා අර වගේම තියෙනවා ඡේදගමේ ඵල පසක් කරන පිළිපන් පොගුල් සෝවාන් ඵලයෙන් සමානාගත වේ යනු නොකිය යුතු වේද. සකු르දාගාමීයක් කියන සෝවාන් ඵලයෙන් සමානාගතය කියලා නොකිය යුතු වේද. එසේ කියනවා. ඡේදගමේ ඵල පසක් කරන පිළිපන් පොගුලා විසින් සෝවාන් ඵල ප්‍රතිලබ්ධ වෙයි. ඒනුදු අපරහිණි නොවේද. අපරහිණ වූයේ නොවේද. ඔව් හරි. තපනාව දෙනවා බලන්න මේක පරවාදී ප්‍රශ්නයක්. එතකොට තපනාව දෙනවා හාංචි සකු르දාමේ ඵල සත්‍ය ක්‍රියාවේ පටිපන්නෝ පුද්ගල සෝතාපට්ටි ඵලම් පටිලබ්ධං තේනච අපරිහීනෝ තේන වතරය තබ්බෝ සකු르දාගාමී ඵල පාස්තික පටිපන්නෝ පුද්ගල සෝතාපට්ටි ඵලේ සමන්නාගතෝති තිබා නෝච වතරේ වත්තබ්බෝ නොකිය යුතුයි. මෙන්න පැහැදිලි කරගන්න ඕන මේ විස්තර ආපු දේවල් සියල්ලම ඔය විදියට එනවා. ප්‍රශ්න දීලා හදලා තියෙන්නේ ඒවා ඊටාම පිරිසුදු කරෙන්න ඕන නිසා එකක්වත් අතාරින්න බැරි නිසා. තෙරුවන් සරණයි සර්. අපිට පේලි දෙකකින් කියන්නකො සර් උත්තරයක් ලියා ගන්න අපරාපි සමන්නාගත කතා යනු ඒක අපිට පැහැදිලි කරන්න කිව්වොත් අපි දැන් මේ ඔක්කොම එකතු කරලා කොහොමද අපි කෙටියෙන් පේලි දෙකකින් උත්තරයක් අපි ගලපගන්නේ කියලා අනේ කරුණාවෙන් කියන්නකො සර්. තෙරුවන් සරණයි. හරි. ඒ කෑල්ල ටිකක් දිග අපරෝපි සමන්නාගත. හරි. අපරෝපි සමන් මාතෘකාවේදී අපරෝපි සමන් අනේ මොන මොකක් හරි වයිබ්‍රේට් වෙනවා. මොකක් හරි වයිබ්‍රේට් වෙනවා මොකක් හරි. හරි. අපරෝපි සමන්නාගත කතා අපරෝපි මම කිව්වේ අපි ඒක අපිට පස්සේ ලියන්න කියලා. මට තේරුන්නේ නැහැ. නෝන කියන්නේ අපරෝපි සමන්නාගත කතා අනේ නෝන මොකක් හරි වයිබ්‍රේට් වෙනවනේ නෝ. අපරෝපි සමන්නාගත කතා අපරෝපි සමන්නාගත කතා මාතෘකාවේදී අපරෝපි සමන්නාගත මාතෘකාවේදී රහතුන් වහන්සේ සෝවාන් සකු르දාගාමි අනාගාමි රහතුන් වහන්සේ සෝවාන් සකු르දාගාමි අනාගාමි මාර්ගඵලවලින් සමන්නාගතයයි අන්ධක නිකායවාදීන් ලබ්ධි ගෙන තිබින අන්ධක නිකායවාදීන් ලබ්ධි ගෙන තිබින එහිදී
සෝවාන් වූ විට සකෘදාගාමි වූ විට අනාගාමි වූ විට රහත් වූ විට ලැබෙන සිත් සහ නොලැබෙන සිත් අභිධර්මයේ අධ්‍යයනය කර ඇත. අභිධර්මයේදී අධ්‍යයනය කර ඇත. සෝවාන් ලියා ගන්න ලැබෙන නොලැබෙන කියන වචන දෙක එක පෙළින් ලියාගෙන යටට සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් කියන වචන හතර ලියා ගන්න ඉඩ තියා ගන්න. සෝවාන් වීමේදී සිත් 50ක් ලැබෙන අතර නොලැබෙන සිත් 30කි. මේ වචන වලින් ඉලක්කම් වලින් ලියා ගන්න. සෝවාන් 50ක් ලැබෙනවා 30ක් ලැබෙන්නේ නැහැ. සකෘදාගාමි වලදී 50ක් ලැබෙනවා 30ක් ලැබෙන්නේ නැහැ. අනාගාමි වලදී 48ක් ලැබෙනවා 32ක් ලැබෙන්නේ නැහැ. රහත් වීමේදී 44ක් ලැබෙනවා 36ක් ලැබෙන්නේ නැහැ. 36ක් ලැබෙන්නේ නැහැ. මෙහිදී සෝවාන් ලැබෙන සිත් 50 ඇතුලේ සෝවාන් ඵල සිත පමණක් පවතී. ලැබෙන සිත් ඇතුලේ සෝවාන් ඵල සිත පමණක් පවතී. සකෘදාගාමි ඵල සිත පමණක් පවතී. අනාගාමි ඵල සිත පමණක් පවතී. රහත් ඵල සිත පමණක් පවතී. අනෙකුත් මාර්ගඵල 7ම නොලැබෙන සිත් අභ්‍යන්තරේ අන්තර්ගතයි. නොලැබෙන සිත් 7ම අභ්‍යන්තරේ අනෙකුත් සිත් අභ්‍යන්තරේ අන්තර්ගතයි. එයින් හැඟී යන්නේ සමුච්ඡේද ප්‍රහාණය කරන ලද අකුසල් නැවත ඒ සිත්වල ඇති නොවන බවයි. සෝවාන් සකෘදාගාමි අනාගාමි රහතුන්ට ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීතිවලදී හීන ක්ලේශ ශේෂ ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කළ හැක. එයින් දැක්වෙන්නේ එම සිත් තම సంతානයේ ඉපදී ක්‍රියාත්මක භාවයට පරිවර්තනය නොවන බවයි. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට හීන තවත් වචනයක් ලියාගන්න. රහතුන් වහන්සේලාට ශේෂ ක්ලේශ නැත. රහතුන් වහන්සේලාට ශේෂ ක්ලේශ නැත. ලියා ගන්න එපා. වුන්කම් දෙන්න. ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීති 19ක් තියෙනවා. මාර්ගඵල නිවන 3යි.
හීන ක්ලේශ ශේෂ ක්ලේශ. හීන ක්ලේශ ශේෂ ක්ලේශ පහයි. මාර්ග ඵල නිවන ලියාගත්තත් කමන්නේ. හීන ක්ලේශ ශේෂ ක්ලේශ. මාර්ග ඵල නිවන. හීන ක්ලේශ ශේෂ එක යටක ලියාන පහයි. සෝවාන් පහයි. සකු르දාගාමි පහයි. අනාගාමි පහයි 15යි. රහතුන්ට 4යි 19යි. සෝවාන් පහයි. සකු르දාගාමි පහයි. අනාගාමි පහයි. රහතුන්ට 4යි 19යි. ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීති 19 හැදෙන්නේ ඔන්න ඔය ආකාරයට. එතකොට රහතුන්ට හීන ක්ලේශ නැහැ. I'm sorry. ශේෂ ක්ලේශ නැහැ. හීන නෙවෙයි. ශේෂ ඉතුරු වෙච්ච ක්ලේශ නැහැ. ශේෂ ක්ලේශ නැහැ. මට වැරදුනා එක. ඒ නිසා රහතුන්ට ශේෂ ක්ලේශ නැහැ. එතකොට රහතුන්ට අයිති 4යි 19 හදන්නේ මේ විදිහට. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන එකේ තේරුම සිත් ලැබෙනව නෙවෙයි. ඒවා අරමුණු කරන්න පුළුවන්. හිතින් ග්‍රහණය කරත හැකි. දැන් මේ සරියුත් හාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ අපායවල් බලනවා. පොදිනවද නැහැ. අපායවල් පහළ වෙනවද හිතෙන්නේ නැහැ. ඒකයි ඒ වගේ හිතාට ගන්න ඕන. ওই විදිහට මේක අපේ ප්‍රේමසිරි මහත්තයාට තව ඕන නම් මේ 50යි 30යි 48යි 32යි 44යි 36යි මම සටහනක් හරි ගස්සලා දෙන්නම්. පස්සේ හොඳයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. හරි. ඒ මොකද ඒක ඕවා කියලා තියෙනවා. ඕවා කියා දුන්නා. ඕවා කියලා ගොඩාක් විස්තර කරලා තියෙනවා. එකින් එක 50 හැදෙන්නේ කොහොමද 30 හැදෙන්නේ කොහොමද කියලා එක එක ඉලක්කම් වශයෙන් නම් වශයෙන් කියා දීලා තියෙනවා. දැන් මෙතෙන්දී සංඥා අපි ඒ කතාව ටික දිග කතාවක්. හරි. සංයෝජන ප්‍රහාණ කතා. සංයෝජන ප්‍රහාණ කතාව අපි ඊළඟට විස්තර කරන්න. හේතුව කතා 7ක් 8ක් කොහොම හරි තල්ලු කරගන්න ඕනේ. සංයෝජන ප්‍රහාණ කතා. සංයෝජන ප්‍රහාණ කතා කියනකොට අපි සිංහල පැත්තට යන් නිෂ්පර්යා වශයෙන් සර්ව සංයෝජන ප්‍රහාණය අරහත්වය වෙති. අන්තක නිකාය වාසීන් සෙයින් ලබ්ධගත්තුන් වාද බිඳුවට සර්ව සංයෝජනයන් ප්‍රහාණය අරහත්ව වේද. ඔව්. ඔන්න සර්ව සංයෝජනයන්ගේ ප්‍රහාණය. මෙන්න මේ තියෙනකොටම ටහස් ගාලා අපිට ගලාගෙන එන්න ඕන මේ සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිද්‍යාව පටස් ගාලා අපිට ගලාගෙන එන්න ඕන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් සකු르දාගාමි නෑ. කාමරාග පටික අනාගාමි. ඊට පස්සේ රූපරාග අරූපරාග මාන උද්ධච්ච රහත්. එතකොට මේ සර්ව සංයෝජන අරහත්ව වෙති. එතන වැරදි. එහෙනම් අර විනය පිටකයේ තියෙනවා මේ බුද්ධ ධර්මය මූදක් වගේ. කෙලින් ගැඹුර නැහැ. ගැඹුර ක්‍රමානුකූලව. එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ කෙලින්ම ධර්මයේ දේශනා කරලා නැහැ කිසි වෙලාවක. දාන කතා, සීල කතා, සග්ග කතා ඒ වගේ. එහෙනම් මේ සර්ව සංයෝජන ප්‍රහාණය අරහත් වේති කියලා එහෙම හිතන්න බෑ. සියලුම සංයෝජන මේ 10ම අරහත්යෙන් ප්‍රහාණය කරන්න බෑ. අරහත් වෙනකොට මේ සියල්ලම ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව විතරයි ප්‍රහාණය වෙන්නේ. අනාගාමී වෙලදී රූප රාග අරූප රාග නැත්තම් කොහෙද උපදින්නේ? අනාගාමී පුද්ගලයාට යම් කිසි ප්‍රමාණයක භවයක කැමැත්තක් තියෙනවා. අන්න ඒක නිසා තමයි රූප රාග අරූප රාග තියෙන්නේ. එතකොට පැහැදිලි වෙන්න ඕන එහෙනම්
මේක වෙන්න ඕන ස්ටෙප් බයි ස්ටෙප්. එක පාට හස්සොස් ගාලා එහෙමනම් අරහත්ව සේරම සර්ව සංයෝජන ප්‍රහාණය වෙන අරහත් නම් ඇයි බුදුහාමුදුරුවෝ මේ බුද්ධ ධර්මය මූදක් වගේ කියලා කිව්වේ. එහෙනම් බෑනේ එහෙම මූදක් වගේ කියලා කියන්න බෑනේ. අර ද්‍රෝණ වගේ අර ඇමරිකාවේ වගේ තැන්වල තියෙන ද්‍රෝණ වගේ එකට පල්ලෙහාට එක ඉර්ජු රේවකාවක ගැඹුර දක්වාම යන තත්ත්වයක් තියෙන. එහෙම නෑ. එහෙම නෑ. ඒකෝ ලෝකේ සත්වයා ඉන්නේ නෙළුම් විලක නෙළුම් මල් වගේ. මේවා ආධ්‍යාර වශයෙන් තමන් හිතට ගන්න පුළුවන් වෙන්න ඕන. නෙළුම් විලක නෙළුම් මල් වගේ ලෝකේ සත්වයා. ඒක නිසා එහෙම කියලානේ සම්පති බ්‍රහ්ම ආරාධනා කරේ ස්වාමීන් වහන්සේ අපොයි මේ විදිය එක එක්කෙනාට පුළුවන් සමහරු ඉන්නවා උග්ගට තඤ්ඤ සමහරු ඉන්නවා විපිට තඤ්ඤ සමහරු ඉන්නවා ඤෙය්‍ය සමහරු පදපරප. ඉතින් මේ විදියට තියෙන නිසා ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්න මිනිස්සු ධර්මය අවබෝධ කරගන්න කට්ටිය ඉන්නවා. සමහර මල් වතුරෙන් උඩට අවිලා පෙපෙන්න ඔන්න මෙන්න කියලා. සමහර මල් පෙපිලා. සමහර මල් වතුරේ ගෑවි යටට තියෙනවා. ඊට පස්සේ යට තියෙනවා. තවත් තියෙනවා. තවත් කෙමි වශයෙන් උඩට එන්න හදන ඒවා තියෙනවා කියලා විස්තර. එතකොට පැහැදිලි වෙන්න ඕන මේවා එනකොට Tamanට වචන ප්‍රශ්නයකට උත්තර හසුරවන්න අනන්ත පරිමාණ කරුණු Taman ඉගෙන ඕන. ප්‍රශ්නයකට උත්තර හසුරවන්න පුළුවන් වෙන්න ඕන මේ ආකාරයෙන්. බැරි නෑ. නෝනලාට දැනීම තියනවා තුන්වන්නේ පිටෙන් හැම දෙනාටම ඒ බුද්ධිය දැනීම ප්‍රඥාව තියෙනවා. ප්‍රශ්න හසුරුවීමම ටිකක් ඉගෙන ගන්න එක තමයි අවශ්‍ය. හරි. එතකොට මෙතන කියනවා සර්ව සංයෝජන ප්‍රහාණය අරහත් වේද. එසේ රහත් මගින් හැම සංයෝජන ප්‍රහීන කරනු ලැබෙද්ද. මෙන්න ඒ විස්තර කරන ආකාරය. මෙන්න ඒ විස්තර කරන ආකාරය. රහත් මගින් හැම සංයෝජන ප්‍රහීන කරනු ලැබෙද්ද. එසේ නොකිය යුතුයි. පරමාදීන්මයි උත්තර දෙන්නේ. මෙන්න රහත් මගින් සංයෝජන ප්‍රහාණය අරහත් වේද. ඔව්. රහත් මගින් හැම සංයෝජන ප්‍රහීන කරනු ලැබෙද්ද. එසේ නොකිය යුතුයි. ඇයි? අර සෝවාන් වුණාම එක් සංයෝජන තුනක්. සකෘදාගාමී වුණාම සමුච්ඡේදනය, අනාගාමී වුණාම සංයෝජනයක්. එතකොට උද්දම් භාගයේ සංයෝජන කියන පහ අනාගාමී වෙනකොට ඊට පස්සේ මට වැරදුනා. ඕරම් භාගයේ සංයෝජන පහ අනාගාමී වෙලදී ප්‍රහීන වෙනවා. උද්දම් භාගයේ සංයෝජන පහ ඉතුරු වෙනවා. ඒක රහත් මගින් ඉතිරෙනවා. ඒවා ස්ටෙප්ස්. එතකොට එසේ නොකිය යුතුයි. දැන් ආපහු රහත් මගින් හැම සංයෝජන ප්‍රහීන කරනු ලැබෙද්ද? ආපහු අහනවා. අවම එසේ රහත් මගින් අප්‍රහීන සංයෝජනයක් නැතියෙන් කළ පරිඥාය ඕන. දෙවෙනි ප්‍රශ්නය අහන්න බලන්න එසේය. රහත් මගින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කෙරේද? මෙන්න අහන උත්තරේ බලන්න. ඒ දෙවෙනි කාරණේ එසේ කිව්වපස්සේ රහත් මගින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස රහත් මගින් මේ තුනම දුරු වෙනව නැහැ. මේක සෝවාන් වලදී. එසේ නොකිය යුතුයි. ප්‍රථම මාර්ගයෙන් ප්‍රහීන භාවය ගැන ප්‍රතික්ෂේපයි. ඒ පාර රහත් මගින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කෙරේද? රහත් මගින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එසේය. චතුර් මාර්ගයෙන් අනුශේෂ ප්‍රහාණය කළ ප්‍රඥාවයි. මෙන්න විස්තර කරන ආකාරය තේරුම් ගන්න කරුණාවෙන් විස්තර කරනවා. එසේ නොකිය යුතුයි කියන පරවාදී නැවත දෙනවා. ඉදින් භාගවත් වහන්සේ විසින් ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය සෝතාපට්ටි ඵලයයි වදාරන ලද්දේ වේ නම් භවත රහත් මගින් සියලු සංයෝජන ප්‍රහීන කරනු ලැබෙතයි නොකිය යුතුමයි. ආන්න බලන්න. තේරුම් ගන්න ඕන මේවා කියලා මම කරුණාවෙන් ඉල්ලනවා අත්හරින්න එපා කිසිම පේලියක්. අනෙක් කාරණේ නෝනලා පාලි පෙළත් කියවලා සිංහල පෙළ කියවන්නම ඕන. නෝනලා පාලි පෙළත් කියවලා සිංහල පෙළ කියවන්නම ඕන. එක ගලෙන් කුරුළු දෙන්නෙක් මරන්න උත්සාහ කරන්න.
රහත් මගින් සියලු සංයෝග ප්‍රහීන කරනු ලැබේ දේශේ. රහත් මගින් ඕලාරික කාම රාග ඕලාරික ව්‍යාපාද දුරු කේ දේශ නොකීති. එතන කියනවා. අතන කිව්වා එකක්, මෙතන කියනවා තවත් එකක්. බලන්න කරුණාවෙන් තේරුම් ගන්න ඕනේ මේ කොහොමද මේවා එන්නේ ක්‍රමානුකූලව විස්තර කරන ආකාරය තුන්වන පිටෙන් බලා ගන්න ඕන. සෝවාන් මගේ මෙතනදී මේ අටවෙනි ප්‍රශ්නේදී එතන එයාලා අහනවා අර මේ රහත් මගින් සර්ව සංයෝජනේ ප්‍රහීන කරනු ලබද්ද කියලා සකවාදීන හුවා මේ එසේ කියලා කියනවා ඒගොල්ලෝ. එතකොට රහත් මගින් සර්ව සංයෝජනේ ප්‍රහීන කරනු ලබනවා. සර්ව සංයෝජනේ කියන්නේ 10ම. ඔව් 10ම එතනදී අවසන් වෙනවනේ එසේ. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ අනුയോഗය සකවාදීන අනුയോഗයක් කියනවා මේ නනු රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යා අනවශේෂ පහණං අරහත්තං උත්තම් භගවතාති. එතකොට ඒගොල්ලෝ ඒක පිළිගන්නවාස ආමන්තා කියලා. එතකොට සකවාදීන්ගේ තපනාව කියනවා හච්චි අරූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යා අනවශේෂ පහණං අරහත්තං උත්තම් භගවතා කියලා. එතකොට එතනම කියනවා පාපනාවත් නෝචවතරේවත් අබ්බේ අරහත්තමක් ගේන සබ්බේ සංයෝජන පහියන්ති. එතකොට ඒකේ තේරුම මොකද්ද සර්? එතකොට අතන ඒගොල්ලොම කියලා සකවාදීන්ම කියලා අරහත්තමක් ගේන සබ්බේ සංයෝජන පහියන්ති. නෝචවතරේවත් ඇයි එහෙම කියන්නේ සර්? එතකොට අපි එහෙම නොකිය යුතුයි කියලා කියන්නේ. නෑ ඒ ප්‍රශ්නේ චුට්ටක් කල්පනාවෙන් කියවන්න ඕන. දැන් මෙතන තියෙනවා අරහත්තමක් ගේන සබ්බ සංයෝජන පහියන්ති. 8 වෙනි ප්‍රශ්නේ. ඔව් සර්. 8 වෙනි ප්‍රශ්නේ. මෙතන තියෙනවා. එතකොට පරවාදීන් උත්තර දෙනවා මත අරහත් මග්ගේන සබ්බ සංයෝජන ප්‍රහීයන්ති. සියලුම සංයෝජනය ප්‍රහීන කරනු ලැබෙද්ද? හරිද? එතකොට පරවාදීන් දෙන උත්තරේ මොකද්ද? ආමන්තා. ඒ උත්තරේ හරිය වර්ධි කියලා අපිට කියන්න බෑ. හරි. ඔව් සර්. සියලු සංයෝජන ප්‍රහීන වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ සකවාදීන් ප්‍රශ්නේ විස්තරණය කරනවා. විස්තරණ කරන භාග්‍යතුන් වහන්සේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව යන මොවුන්ගේ අනවශේෂ ප්‍රහාණය අරහත්වයි වදාරන ලද්දේ නොවේද? අර වගේම පරවාදීන් උත්තර දෙනෝ එසේය. ඔව් සර්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ විසින් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව යන මොවුන්ගේ අනවශේෂ ප්‍රහාණය අරහත්වයි වදාරන ලද්දේ වේ නම් භවත රහත් මගින් සංයෝජනය ප්‍රහීන කරනු ලැබෙතයි නොකීතු. භවත සර්ව දැන් මෙතන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව සර්ව සංයෝජනද? පහයි. මේ උද්දම් භාගයේ සංයෝජන විතරයි. ඕරම් භාගයේ සංයෝජන පහ නැහැ මෙතන. අන්න උත්තරේ. සර්ව සංයෝජන ප්‍රහීන කරනු ලැබෙතයි නොකී යුතුමයි. භවත රහත් මගින් සර්ව සංයෝජන ප්‍රහීන කරනු ලැබෙතයි නොකී යුතුයි. හේතුව සර්ව සංයෝජන නෙමෙයි. මෙතන තියෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන්නේ උද්දම් භාගයේ සංයෝජන පහ ඕරම් භාගයේ සංයෝජන පහ මෙතන නැහැ. එහෙනම් භවත කියන්න ඕන. භවත එහෙයින් සංග්‍ර සංයෝජනය ප්‍රහීනයයි නොකිය යුතුමයි. අන්න උත්තරේ බලන්න ඒව තේරුම් ගන්න. එතනම අපේ මහත්තයා කරුණාවෙන් ඒ නගන ප්‍රශ්න අන්තිමයි හොඳටම හොඳයි. නිස්සද්දව ඉන්න එපා. අනිත් හැමෝම නිස්සද්දව ඉන්නෝ. එක්කෙනෙක් දෙන්නේ තමයි ප්‍රශ්න අදින්නේ. එක්කෙනෙක් දෙන්නේ තමයි. මෙතන බලන්න පරවාදීන් නැවත ප්‍රශ්නයක් අහනවා. සර්ව සාජෝජන ප්‍රහීණය අරහත්වයයි නොකිය යුතු වේද? බලන්න මෙතන ආමන්තා කිව්වේ නොකිය යුතු වේද? ඔව්. කියන්න බෑ. මෙන්න හරි උත්තරේ. මෙන්න හරි දේ. දවත්තබ්බන් සබ්බ සංයෝජනම් ප්‍රහාණ අරහතන්දී. අන්න හරි දේ. තේරවාදයේ නෙවි නිකන් මේ සාමාන්‍යයෙන් පේන හරි දේ. නනුවරහතෝ සබ්බන් සංයෝජනම් ප්‍රහීනාති ආමන්තා නනුවරහතෝ. එතකොට කියනවා ඉතින් රහතට සංයෝජන ප්‍රහීන වෙත් නම් රහතට සංයෝජන ප්‍රහීන වූවාහු නොවේද්ද? ඊට පස්සේ අහනවා රහතට සර්ව සංයෝජන ප්‍රහීන වූවාහු නොවේද්ද? ඔව්. ඒකටත් කියනවා ඔව්. ඉතින් රහතට සර්ව සංයෝජන ප්‍රහීන වෙත් නම්
භවතේ කරුණෙන් සර්ව සංයෝජන ප්‍රහාණය අරහත්වයයි කිය යුතු. අන්න බලන්න මෙතන සබ්බ සංයෝජනං කියලා ගත්ත එක මේ වරද. අරහතෝ සබ්බ සංයෝජනං ප්‍රහීනති. මේ වැරදි කතන්දරේ මෙතන තියෙන වැරදි කතන්දර. තෙරුවන් සරණයි සර්. එතනදී එතකොට මේ අච්චි අරහතෝ සබ්බේ සංයෝජනා පහීනා. කවුද මේ අරහතුන් වහන්සේලා? ඉතින් අරහතුන් වහන්සේලා අරහත්වය නොකිය යුතු වේද කියලාම ඔව්ව කිව්වා. කවුද ඔව්ව කිව්වේ? සකවාදීන් නේද? ඔව් සර්. සකවාදීන් කිව්වා ඔව්ව කියලා. ඒ කිව්වේ මේ නවත්තබ්බන් සබ්බ සංයෝජනම් ප්‍රහාණ අරහත්ත්‍ති. මේ කිව්වේ ඕපන් උත්තරයක්. නැත්තම් මෙතන තියෙන තිබුණා සබ්බ සංයෝජන නෙමෙයි. උද්දම් භාගීය සංයෝජන ප්‍රහාණය අරහත්ත්‍ති කියලා. අන්න එහෙනම් උත්තරේ ක්ලීන්. උත්තරේ ක්ලීන්, ප්‍රශ්නේ ක්ලීන්. මේ ප්‍රශ්නේ හැංගිච්ච ප්‍රශ්නයක්. මේකට ආමන්ත්‍රණ නොකිය වෙන කියන්න දෙයක් නැති නිසා කිව්වා. ඉතින් නනුව රහතෝ සබ්බ සංයෝජනම් පහිනාති. මෙතන ආපහු ආනවා. එහෙනම් සර්ව සංයෝජන ප්‍රහීන වූ නොවේද්ද කියලා අහුවෙන් පස්සේ ආමන්ත්‍රණ කිව්වා. කිව්වෙන් පස්සේ විස්තර කරනවා ප්‍රහීන වෙත් නම් මෙහෙමයි. එහෙනම් සබ්බ සංයෝජන ප්‍රහාණය කියලා කියනවනේ. මේ උත්තර මේ අනුയോഗ පාපනාව පරවාදී පාපනාව වැරදි. ඔව් සර් ඒක තමයි මම පාපනාව තමයි කියන්නේ මට ප්‍රශ්නය ආවේ. තේන වතරේ මොකක්ද කියලා කිව්වේ කියන යාළුවා. සබ්බ සංයෝජන ප්‍රහාණය කියන එක ඇත්ත වශයෙන්ම සියලු සංයෝජන ප්‍රහාණ තමයි රහත්. නමුත් රහත් නෙවෙයි. සෝවාන් අනාගාමි ස්ටෙප්ස් දෙකකින් ප්‍රහාණය කරගෙන එන එකක් තමයි ඉතුරු ටිකයි ප්‍රහාණය කෙරේ රහත් මගින්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. ඇත්තම රහතුන් වහන්සේලාට ප්‍රහාණය වෙලා. නමුත් සර්ව සංයෝජන ප්‍රහාණය වෙන්නේ නෙවෙයි කියන ඇත්ත වශයෙන්ම ඒක තේරුම් ගන්න ඕන. දැන් මහත්තයා හිතන්න මහත්තයා රටේ ඉන්නවා. මහත්තයා රටේ ඉඳලා එනවා. ගෙදර ගෙයක් හදලා බිත්ති බැඳිනවා. බිත්ති බැඳලා ඉවරලා මේ මහත්තයා රටේ ඉඳලා වෙලා ටකස් ගාලා වහලා ගහලා පේන්ට් කරනවා. එතකොට මහත්තයාද ගේ හැදලා ඉවර කරේ. ඉතින් කවුරු හරි කියනවනම් අර ගෙදර ඉන්න මඩුස්සෝ දරුවෝ ෆවුන්ඩේෂන් දාලා බිත්ති බැඳලා සේරම කරලා වහලා විතරක් ගහන්නේ ඉතුරු කරා. වහලා විතරක් ගහන්න බැරි වුණා මොකද සල්ලි නැහැ. මහත්තයා රටේ ඉඳලා ඇවිල්ලා වහලා ගහලා පේන්ට් කරලා දානයක් දීලා මම නැත්තම් මේ ගේ හදනවද කියලා කියනවා. පුරුවද? දැන් සර් තෙරුවන් සරණයි. දැන් සර් තෙරුවන් සරණයි. දැන් මෙතන දැන් අපි සබ්බේ සංයෝජනා පහණං අරහත්ත. දැන් මේ කියන මෙන්න මේ ටික අපි අරගෙන අපි කෙනෙක්ගෙන් අපි ඇහුවොත් සබ්බේ දැන් මේ ගැන නොදන්න කෙනෙක්ගෙන් සබ්බේ සංයෝජනා පහණං අරහත්. සියලු සංයෝජනය අරහතුන් වහන්සේලා ප්‍රහීන කරේද? දැන් අපි මේක දැන් දන්න නිසා අපෙන් කවුරු හරි ওই ප්‍රශ්නේ ඇහුවත් අපි කියන්නේ දැන් අපි මහමයෝනගෙන් අපි කියමුකෝ දැන් ඔය මේ කිසිම දෙයක් නදන අපි ඇහුවොත් එහෙම කියන්නේ ඔව් සියල්ල ප්‍රහාණය කළා. එහෙමනේ සර් කියන්න වෙන්නේ අපිට. එතකොට මෙතන ඇයි දැන් මේ ප්‍රශ්නේ ආවේ මට ඇයි සකවාදීන් කියන්නේ තේන වතරේවත් අපේ කියන වචනේ දැම්මේ ඇයි කියන අර දැන් සර් කීප එක තේරුණා සර්. දැන් ඔය ගෙයි කතාවටම පැහැදිලිද සර්? ඔව් අත්ත වශයෙන්ම මේ පරවාදීන්ගේ තිබුණු මතයක් මේ. පරවාදීන්ගේ මේ මතය තමයි හැම වෙලාවෙම පෝෂණය කරේ. මේ මතයට විරුද්ධයි සකවාදීන් උත්තර සපයලා ඒව ඛණ්ඩනය කරන ආකාරය. දැන් මෙතන තියෙන මේකේ 9 වෙනි ප්‍රශ්නේ තියෙන ආකාරයත් 8 වෙනි ප්‍රශ්නේ තියෙන ආකාරයත් දිහා බලන්න සකවාදීන් උත්තර දෙනවා. සකවාදී අනුයෝග අනු රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡ ආරහත් උත්තර භගවතාති කියනවා බන්තා කිව්වා. කිව්ව හැටියේ පාපනාව නෝච වචරේ වත්තබ්බෝ අරහත උමග්ගේන සබ්බේ සංයෝජන ප්‍රහීයති. එහෙම කියනවා. ඊට පස්සේ ඒ වගේම නෝච වචරේ වත්තබ්බෝ සබ්බ සංයෝජනං ප්‍රහාණං අරහතන්ති. ඉතින් බලන්න මේ සෙටප් එකට අනුවයි මේ උත්තර ගැලපෙන්නේ. මේ සෙටප් එකට මේ උත්තර
නැතුව වෙන උත්තර දාන්න බෑ. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. මෙතන මේ මුලදිම දැන් මේ සංයෝජන ප්‍රහාණ කතා කියන එක යට වරාන් ඇතුලේ පටන් ගන්න නිෂ්පර්යාය වශයෙන්ම සංයෝජන ප්‍රහාණය කියන එකනේ. හරියට හරි. එතකොට නිෂ්පර්යාය කියන වචනේ මෙතන වැදගත් නේද? මේවා එක්ස්ප්ලেইন කරනකොට. ඇත්ත වශයෙන්ම නිෂ්පර්යාය සර්ව සංයෝජන ප්‍රහාණය අරහත්ත්ව වෙති. නිෂ්පර්යාය කියන්නේ සම්පූර්ණයෙන්ම නිෂ්පර්යාය සම්පූර්ණ අන්ධක නිකාය වාසීන් සර්ව සංයෝජන ප්‍රහාණය අරහත්ත්ව වෙති අන්ධක නිකාය වාසීන් සෙයින් දද්දිගත්තුන් වාද බිඳුවට. ඉතින් මේ නිෂ්පර්යාය කියන එක බැලුවහම නිෂ්පර්යාය කියන්නේ ක්‍රමයක් හෝ ලේෂයක් නැති කියන අර්ථය තමයි මම නිෂ්පර්යාය කියන එකේ තේරුම ඉතිරි නැතිව සමුච්ඡේද මේකට වචනෙට තේරුම සමුච්ඡේද නිෂ්පර්යාය ඉතිරි නැතිව. එතකොට රහත් මගින් නෙමෙයි සේරම කෙලස් ප්‍රහාණය කරන්න. දැන් උදාහරණ හිතන්න ඕනම දෙයක් කරන්න ගියාන් පස්සේ මුලින් කෙරෙන ටික දැන් උදාහරණ අපි ගත්තොත් දානයක් දෙන්න යනවා. දානෙ දෙන්න ගියන් පස්සේ බඩු බාහියාදිය ගෙනල්ලා එකතු කරලා මේ හාමුදුරන්ට ආරාධනා කළා පිරිකරවල් ගෙනල්ලා අරවම සූදානම් වෙන්නේ නැද්ද? ඒ වගේ රහත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් දුක ඉවත් කරගන්න නැවත නූපදින්න බලාපොරොත්තු වෙනවා නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ග තුන පහු කරගෙන යන්න ඕන. දැන් මෙතන ඉඳලා නැග්ගනම් අපි පිටකොටුවට යන්න කියලා එහෙම නැත්නම් කෝට්ටේ හන්දිය බුරැල්ල හන්දිය පහු කරගෙන යන්නම ඕන. ඒ වගේ කතන්දරයක් මෙතන තියෙන මේ නිෂ්පර්යාය කියන්නේ සමුච්ඡේද ඉතිරි නැතිව. එහෙනම් මේ රහත් මගින් තමයි සේරම කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. සර්ව සංයෝජන 10ක් තියෙනවා. සර්ව සංයෝජන එහෙම වෙන්නේ නැහැ. සෝවාන් මගින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස 3 සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට පැහැදිලි කරගන්න මේවා ඉගෙන ගන්නකොට තවත් ප්‍රශ්න දැන් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවද කවදාකවත් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා තිබුණා නම් මේ 70000න් මේ මෙතන 70000 ඉලක්කම් වශයෙන් තියෙනවා 70000ම මේ අවම වශයෙන් සක්කාය ප්‍රහාණය වෙලාද නැහැ නේද අපේ මහත්තයා හරිද උත්තරේ බලන්න. ඔව් සර්. 70000ක් මෙතන ඉලක්කමක් තියෙනවා. 70000ටම අවම වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ. ප්‍රහාණය වෙලා නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තේරවාදයේ දන ගස්සන්න. තේරවාදයේ දන ගස්සන්නයි ඕනකම. එතකොට ඒගොල්ලත් මේ ත්‍රිපිටකයම හොඳටම පරිහරණය කළා කෙල පැමිණලා තිබුණා. අසංක වසුබද්දුල වගේ කට්ටිය මේ ඒගොල්ලන් ඊටාම ඉහළින් නැත්තම් මේ සූත්‍රවල නොයෙක් කෑලි බෑලි අරගෙන කොහොමද ඕව හැදුවේ? මම මහායාන ගැන මම ඔය කට්ටියට පොරොන්දු වුණා ලියන්න. මම ඒකත් මේකෙත් මම උත්තරයක් තව හදාගෙන යනවා. මේකෙන් තේරවාදී බුදු සසුන ආරක්ෂා වීමට දායක වුණේ කොහොමද? විවේචන ප්‍රශ්න එන්න පුළුවන්. තේරවාදී බුදු සසුනට දායක වුණේ කොහොමද? කතාවත්තු ප්‍රකරණය ಭಾರತයේ තේරවාදී බුදු සසුනට ස්ථාවරත්වයට දායක වුණේ කෙසේද කියලා වගේ ප්‍රශ්නයක් අහුවොත් උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. මම හදාගෙන යනවා. ඒක උත්තර ලියන්න උත්සාහ කරනවා. තව දවස් 2කින් 3කින් 4කින් තවත් ගොඩක් ලියන්න තියෙනවා. පීරිස් මහත්මයා ඊයේ පෙරේදා මහා මං හිතන්නේ රුපියල් 1500ක් 2000කට වැඩි ගියා ෆොටෝකොපි වලට. මම තාම ෂෝට් අවුට් කරන්නේ නැහැ. ඒක පීරිස් මහත්මයාට පින් සිද්ධ වෙන්න ඕන. ෆොටෝකොපි කරලා ගෙනත් දුන්නා. ඔය කට්ටියට මම ලැබෙන්නේ සලස්සනවා අට කතා ගැන. ඊට පස්සේ තේරවාදී මහායාන
දක්වා ඇති වෙච්ච ආකාරය මේකටත් මම උත්තරයක් අද හෙටම ලියනවා ලියලා මම ඔයගොල්ලන්ගේ අතට ලැබෙන්න සලස්වනවා මේකේ ප්‍රශ්නයක් එනවනම් ඒ වගේ විවේචන ප්‍රශ්නයක් ආවොත් ඉතිහාසෙත් එක්ක උත්තර ලියන්න ඕන පොතෙන් උත්තර ලියන්න බෑ ඒකට ඉතිහාසෙත් එක්කයි උත්තර ලියන්න ඕන ඒ නිසා තුන්වැනි පිටෙන් ඒකට මම සූදානම් වෙනවා ඒක නිසා අපේ නෝන මේ නිෂ්පර්යාය කියන වචන ඉතාම හරි ඒ කියන්නේ සමුච්ඡේද ඉතිරි නැතුව ප්‍රහාණය කරා නම් ආපහු ඇති වෙන්නේ මොකද්ද සර් තෙරුවන් සරණයි සර් දැන් එකවර රහත් උනා කිව්වත් ඒ අවස්ථා හතර ඒ වෙලේම වෙනවා නේ නෝන මාර්ගසිත ඒක සිද්ධ වෙනවා ඵලසිත පටිපස්සද්දී ඒක විස්තර කළා දුන්නා එහෙනම් මාර්ග ඵලයට පත් වෙනකොට ආපහු මොකක්වත් කතාවල් ඉතිරි වෙන්නේ නැහැ මාර්ග ඵලයට පත් වෙනකොට ඉතිරි වෙන්නේ නැහැ අනිත් කාරණේ නෝන තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නෝන මේව දැනගන්න ඕන පරිකාරම උපචාර අනුලෝම බලන්න අපේ ආනන්ද හාමුදුරුවෝ කොච්චර උත්සාහ කළා මොකද ආනන්ද හාමුදුරුවෝට දෝෂාරෝපණය කළා 4-5 පාරක් කරුණු 5කට දෝෂාරෝපණය කළා බිඳුවටම දමලා තිබුණා බෙල්ල මිරිකුව ඇතුව විතරයි ඉතින් හාමුදුරුවන්ගේ ඊට පස්සේ කාශ්‍යප හාමුදුරුවෝ හෙට රහත් වෙලා ඉන්නේ හෙට සංගායනාවට රහත් වෙලා ඉන්න ඕන ඊට පස්සේ මොකද පොල්ලක් දාලා ඉතින් මේක වෙන්න බැහැ නෝනා ඒ විදියට පොල්ල උඩ දැන් පස්සේ අගින් වැටෙයිද මුලින් වැටෙයිද මැදින් වැටෙයිද මොකක්වත් කාට මොකක් කියන්න බෑ එහෙම නිවන් දකින්නවයි කියන එක මේ දිවීමේ පරිමේ තරගයක් වගේ නෙමෙයි පොල්ල තියලා පනින්න බෑ එහෙම බෑ ඒවා නිරුත්සාහයෙන් සිද්ධ වෙන දේ පරිකාරමුචා අනුලෝමේ ඒක ක්‍රියාත්මක වෙන්නේ වීරිය වැඩි වුණා අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රඥාව වැඩි වුණා නම් සද්ධාවත් එක්ක ප්‍රඥාව වැඩි වුණා නම් සද්ධා වැඩි වුණා නම් අස්ථානේ පහදිනවා සද්ධා ප්‍රඥාව නැතුව ඒ දෙක සමාන වෙන්න ඕන වීරියයි සමාධියයි සමාන වෙන්න ඕන අන්න අසමාන වුණ තන අනුලෝමයෙන් අල්ලගෙන එතනින් එහාට පනින්න බැරි වුණා එහෙක තේරුම් ගන්න මේ නිෂ්පර්යාය කියනකොට ඊටාම දීර්ඝ විස්තර තියෙනවා තුන්වන පිටෙන් අපිට ඒවා හොඳටම පුරුදුයි මේ වගේ කතන්දර වල තියෙන ආශ්‍රයයන් අපි දැනගෙන තියෙනවා ඒක නිසා හොඳටම හොඳයි ඒ මාතෘකා පාඩේ ඒතන උත්තරේ තියෙනවා මාතෘකා සර් මට පොඩි උත්තරයක් දෙන්න සර් ධර්මානුකූල උත්තරයක් දෙන්න සර් දැන් ප්‍රඥාවට වඩා මේ ශ්‍රද්ධාව වැඩි වුණොත් මොන වගේ අයහපතක් වෙන්න පුළුවන්ද සර් අපිට ඇත්ත වශයෙන්ම ප්‍රඥාව නැතුව අයහපතක් වෙන්න පුළුවන් නේ දැන් ඔය ඕනතරම් කතන්දර තියෙන්නේ ශ්‍රද්ධාව වැඩි වෙලා වෙච්ච කතන්දර තියෙන්නේ ඕනතරම් ඒකම ශ්‍රද්ධාවක් නැතුව ප්‍රඥාව වැඩි වෙච්ච කතන්දර ඕනතරම් මේ භෞතික ලෝකේ දැන් අපිට අහන්න නැද්ද ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමාන විය යුතුයි ශ්‍රද්ධාව වැඩි වුණොත් අස්ථානයේ පහදිනවා අස්ථානයේ පහදිලා මොකද්ද කරන්නේ අර බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනායි කියන නිකායට ගිහිලා මහාන වෙනවා එහෙම මහාන වෙච්ච කට්ටියක් ඉන්නවා ලංකාවේ ඔබතුමා දන්නේ නැත්නම් මම කියන්නම් මේ ප්‍රසිද්ධිය කියන්න විදියක් නැහැ එහෙම අනවශ්‍ය වියදම් උනත් කරන්න පුළුවන් ඒ වෙන්නේ නේද සර් ශ්‍රද්ධාව වැඩි වුණා ඕනතරම් පන්සල් වලට අතේ කරේ තියෙන චේන් එක ගලවලා දෙන්නත් බැරි කමක් නැහැ. ශ්‍රද්ධාව වැඩි වුණා. එතකොට ශ්‍රද්ධාව වැඩි වුණා අතේ කරේ තියෙන චේන් එක ගලවලා දෙනවා කිසි කෙනෙක් දන්නේ නැහැ. ජාත රූප රජත පටිඝහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි හාමුදුරන්ට තියෙන බව. ඉතින් මොකද්ද කියන්නේ?
දැන් මේ විනය දැන් හාමුදුරු මිනිස්සුන්ට ගානවා අරවා මේවා අනන්ත ප්‍රාණ මේ බැලුවම පිස්සු හැදෙනවනේ නෝනා මහත්මයා. ඉතින් අපි සද්ධාව කියන හරියට පැහැදිලි කරගන්න ඕන. ඔව් සර් පැහැදිලි සර්. සද්ධාව කියලා දැන් මිනිස්සෙක් ඉල්ලන් එනවා කැම ටිකක් දෙන්න කියලා. අනේ සද්ධාවෙන් ගෙදරට කන්නවල කන්න දෙනවා. ඊට පස්සෙන්ද කොරෝනා වලට අපි ගෙදරම කුද දාගෙන යනවා. සද්ධාව කොහෙද තිබුණේ? දැන් මේ භෞතික తত্ত্বය. හරිද ආදන්දරේ? හරි සර්. උත්තරේ එච්චරයි. එතකොට සද්ධාවෙන් උන වැඩේ මොකද්ද? මුළු පවුලම අපි පවුලම කොරෝනා කියලා කුද දාලා ගිහිල්ලා කොහේ හරි ගිහින් දානවා. අන්න අර මිනිස්සෙක් ඇවිල්ලා කෑම ටිකක් එල්ලුවා. අනේ මහත්තයා මම දවස් 3කින් කෑවේ නෑ. කෑම ටිකක් දෙන්නේ කොහොමද? ගෙදර තියෙන කෑම දුන්නා පිගානකට බෙදේ මිනිස්සු පිගාන කාලා බීලා පිගානක් තියලා ඒ මිනිස්සයා ගියාඳ අපිට පින් දුන්නා. අපි පින් ගත්තා. හරි. අන්න ප්‍රඥාව මෙහෙව්වේ නැතුව සද්ධාව ක්‍රියාත්මක වුණු ආකාරය. ඒක නිසා කරුණාවෙන් පැහැදිලි කර ගන්න ඕන මේවා එසේ මෙසේ මේ ධර්මය කියන එක පොඩි ලිහිල්ව ගන්න බෑ කිසි දෙයක් නෝනා. ලිහිල්ව ගැනීම බෑ. ලිහිල්ව ගන්න කොහොමවත් බෑ. ධර්මයට ලිහිල්ව ගන්න බෑ. ධර්මය කිසිම ආකාරයකින් ලිහිල්ව ගන්න බෑ. ඒ මොකද ධර්මය කියන එක ඊටාම පෘතුලයි. ධර්මය කියන එක හැම පැත්තෙම සාධාරණ වෙන්න ඕන එකක්. බුද්ධ දේශනාවමයි හේතුව. බුදුහාමුදුරෝ එහෙම දේශනා කළ තියෙන්නේ මේකේ කිසි අඩුවක් නැහැ. කිසි තැනක හඩතොලු නැහැ. බුද්ධ ධර්මයේ හැටි ඕන තැනකින් කරකවන්න අපේ නොදැනීමයි ඉදිරිපත් වෙන්නේ. ධර්මය ඇතුලේ ඒක විග්‍රහ වෙලා ඇති කොයි හරි තැනක අපේ නොදැනීම තියෙනවා. අපි කියන්නේ නෑ ඒක ගැන. දැන් අපිට දැන් මහත්යටත් මටවත් මේ ඉන්න පිරිසටවත් කාටවත් සම්පූර්ණ දැනීමක් නෙවෙයි අපි තියෙන්නේ. අපි අහලා කියලා අපේ දැනීම සම්පූර්ණ නැහැ. අපේ දැනීම සම්පූර්ණ නම් අපි මෙතන නෙවෙයි. අපි මෙතන නෙවෙයි ඉන්නේ. ඒක කින්වන්නේ පිටෙන් බුද්ධ ධර්මයේ කිසි අඩුවක් නැහැ. අර කොළ ටික මේ කැලේ තියෙන කොළ මෙච්චර තියෙනවා. මේ කොළ ටික ඕගොල්ලන්ට නිවන් දකින්න ඇති. මේ කොළ ටිකේ ප්‍රමාණයට දෙසූ ධර්මය හොඳටම ඇති. දස අව්‍යාකෘත ප්‍රශ්න වලටත් බුදුහාමුදුරුවෝ උත්තර නොදුන්නේ අන්න ඒ නිසා. ඒ දස අව්‍යාකෘත ප්‍රශ්න වලට උත්තර නෙදීමත් අද නොයෙක් විවේචන වලට මහාචාර්යවරුන්ගේ විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒවා මෙතෙන්දි කියන්නේ නෑ මම. එහෙම ධර්ම එහෙම දේශනාවල් තියෙනවා. ඒ නිසා දැන් අපි තුන්වැනි පිටෙන් අද දේශනය මෙතනින් නතර කරනවා. ඊළඟ අපේ මේ තිරුවන් සරණයි අපේ මහවැව නෝනගේ ඇත්තටම අදහස් ගොඩාක් වටිනවා. මේ එතුමියට මම හිතන්නේ කතා කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ ඉන්ටර්නෙට් වල ප්‍රශ්න. ඔව් ඇහෙන්නේ ඔබතුමියගේ කතාව හරියට. මේක තමයි කිරින් ගාලා අමුතු මේ මේකේ කතා කරාම ඉන්ටර්නෙට් වල මොකක් හරි මේ අවුලක් තියෙනවා මහවැව නෝනාගේ. ඒකයි ඔය ප්‍රශ්නේ. ඒක පොඩ්ඩක් කතා කරලා නිරාකරණය කරගන්න මහවැව නෝනා. හරි. එහෙමනම් තුන්වැනි පිටෙන් හතරන් දෙවියෝ ආරක්ෂා කරන ඕන. මම විශේෂ ස්තුතියක් විශේෂ පුණ්‍ය මේ කර්මයක් වශයෙන් අපේ පීරිස් මහත්මයාට පින් ප්‍රාර්ථනා කරනවා. ඒ මොකද මහා ගොඩක් ඊයේ ෆොටෝකොපි කරලා මට ගෙනත් දුන්නා. ඒව ටික මම හෙට අනිද්දා ඩිස්පෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වැනි පිටෙන් ඊළඟට විද්‍යාරත්න මහත්මයාට අපේ ප්‍රාන්ති විද්‍යාරත්න නෝනට තුන්වැනි පිටෙන් දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ කට්ටියට වහ නිරෝගී සම්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදට නියමිත දේශනාව
දුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් ධර්මඥානය පහළ වීමෙන් ඉක්මනින්ම උතුම් මාර්ගඵල අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සර් තෙරුවන් සරණයි. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බ භූත අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨාට බුම්මට්ඨා දේවානාගා මහිච්ඡිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං රක්ඛන්තු ලෝක සම්සාසනං ත්‍රං රක්ඛන්තු ලෝක සම්බුදේශනං ත්‍රං රක්ඛන්තු මම් පරන්ති ඉදම් මේ ඥාතීනං හෝතු සුගතා හොන්ති ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුගතා හොන්ති ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුගතා හොන්ති ඥාතයෝ හැම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා වහ වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරණයි